ගීතාවලිය මම හිතන්නේ 55 වෙනි පරිච්ඡේදය අපි කියවනවා. පාද 65 මාතෘකාව ගොයන් කැපීමේ කාලය සහ අනතුරෙන් මිදීම ගැන ගීතය. දෙවියන් වහන්සේ සියොන්හි ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ. බාරයේද ඔබට පොතේ කොපොට අඩු කරන්න. බාරයේද ඔප්පු කරනු ලබන්නේය. ටිකක් නිශ්චලව තියනවා කියලා. බාරයේද ඔබට ඔප්පු කරනු ලැබේ. අපි ස්වාමින් වහන්සේ තුල අපි උනා වූ බාර අපි ඔප්පු කරන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපි ගොඩාක් පොරොන්දු වෙනවා. අපි දන්නවා අපිට ලොකු අත්දැකීමක් තියෙනවා. මේ ස්ථානයේ ගොඩක් මිනිස්සු සුව වෙලා තියෙනවා, ගොඩක් මිනිස්සු නිදහස් වෙලා තියෙනවා, ගොඩක් මිනිස්සු ආශිර්වාද ලැබලා තියෙනවා. නේද? අපි දැකලා තියෙනවා ගොඩාක් ඒ අර ආශිර්වාදයේ වෙනුවෙන් Tamanට අවශ්‍ය සුවය වෙනුවෙන් නිදහස් වීම වෙනුවෙන් ගොඩාක් අය මේ ස්ථානයේ බාර වෙලා තියෙනවා. මම හිතන්නේ 100කට වැඩිය අධික ප්‍රමාණ මිනිස්සු කොට්ටාසයක් මේ ස්ථානයේ පමණක් බාර වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ ඉස්සෙල්ලා අපි සේවය කරද්දී යාංචා කරපු ස්ථානවල ගොඩක් මිනිස්සු බාර වෙලා තියෙනවා. අපි ඒ වගේම රෝගීන්ට යාංචා කරන්න ගිහිලා තියෙනවා. මේ අම්මලා දෙන්න දන්නවා ගොඩක් රෝගීන්ට ඒගොල්ලෝ ගියාම කියන්නේ කොහොමද? අපි යාංචා කරන්න ගියාම අපි යාංචා කරනවා ස්වාමීන් වහන්සේගේ පාමුලට ඔයගලන්ට එන්න පුළුවන්ද කියලා. අපි එනවා. අපි කොහොමද එන්නේ? ඇවිල්ලා සාක්ෂියක් දරන්න. බාරයක් වෙන්න. හරි අපි බාර වෙනවා. අපි එක දවසක් මාසෙක එක දවසක් ඇවිල්ලා සාක්ෂියක් දරලා යන්න. නෑ අපි එක දවසක් නෙවෙයි සුව වුණාට පස්සේ අපි එනවා. හැමදාම අපි එනවා. අපිට බාර අපිට කියන්නේ නෑ අපි හැමදාම එනවා. දවසක් අපි කියනවා එහෙම එන්න බෑනේ. වාගාඩ ඔයගලන්ට නෑ දවසක් කර දවස් සතියක් කර සතියක් නෙමෙයි. අපි හැමදාම එනවා කියලා බාර වෙනවා. මේ බාර වෙන්නේ තමන්ගේ වැඩේ කරගන්නකම්. හරි භයානක අඩියක මිනිස්සු ඉන්නවා. මේ ඉතින් දාවිත්තුමා ගොයම් කැපීමේ කාලය සහ අනතුරෙන් මිදීම ගැන ගීතයක්. ඉතින් අපි දන්නවා ගොයම් කැපීමේ කාලය. මේ අවසාන කාලයට අපි කියන්නේ මේ ගොයම් කැපීම අස්වැන් නෙලීමේ කාලයයි කියලා. ඒ වගේම අනතුරෙන් මිදීම අපි දන්නවා මේ ලෝකෙට ලොකු අනතුරක් වෙන්න යනවා. මේ ලෝකය විනාශ වෙන්න ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේගේ පැමිණීමෙන් යනවා. එතකොට විශාල සංඛ්‍යාවක් මිනිස්සු ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් එකපාරටම අතුරුදහන් වෙන්න යනවා. අපි දන්නවා ඒක දේව වචනේ සඳහන් වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ ඔස්සවා ගැනීමෙන් යනවා. ඉතින් මේ ඊට පස්සේ මේ පොළවේ මහා අනතුරක් වෙන්න යනවා. සාතන්ගේ පාලන කාලයක් වෙන්න යනවා. මේ අනතුරට ප්‍රථමයෙන් අපි ස්වාමීන් වහන්සේව මෙනෙහි කරලා බලන්න ඕනේ. ඇත්තටම පොරොන්දු කඩ කරපු මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අමාරුයි. ඒක නිසා හොඳම දේ තමයි පොරොන්දු වෙන්නේ නැතිව ඉන්න එක. බාර වෙන්නේ නැතුව ඉන්න එක. අපි දන්නවා මගේ ජීවිතේ ගොඩක් වෙලාවට මම බාරයක් වුණොත් ස්වාමීන් වහන්සේට මේ දේ කරනවා කියලා මම 100ක් උත්සාහ කරනවා ඒ බාරය ඔප්පු කරන්න. ඒ විදිහටම ඔප්පු කරන්න. ගොඩක් වෙලාවට පහු වෙනවා. පහු වෙලා හරි අපි මේ දේවල් ඔප්පු කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අපි බාර වෙන්නේ අපි ස්වාමීන් වහන්සේත් එක්ක. ඉතින් ඔබ අද ප්‍රශ්නේ කරදරේ වේදනාවේ ඉන්නවා ඇති. මේ ඉද්දි ඔබ කියන්නා වූ කරන්නා වූ දේවල් හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ස්වාමීන් වහන්සේට ඒ දේවල් හරියාකාරව කරන්න. මොකද මම ඔබට පෙන්නන්නම්. ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ හිතාගෙන ඉන්නව මේ සරල දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකේ මැව්වා වූ දෙවියන් වහන්සේ. මේ ලෝකේ උන්වහන්සේගේ අතේ තියෙන්නේ. අපි ගත්තොත් එක රාජාවලිය පොතේ
පළවෙනි දෙක රාජාවලිය පොතේ පළවෙනි පරිච්ඡේදය ගන්න පළවෙනි පරිච්ඡේදයේ මොන වගේ දෙවි ඔබ දැනගන්න ඕනේ මොන වගේ දෙවි කෙනෙක් එක්කද ඔබ ගනුදෙනු කරන්න කියලා. පළවෙනි පදේ ඉඳලා ඔබ කියවගෙන යන්න. දෙක රාජාවලිය පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අහසියා සහ එලියා අහසෙන් ඉරිබැස්ස වීම මරණු පසු මෝවාබ් බලු ඊශ්‍රායලට විරුද්ධව කැළණි ගැසුවෝය. තවද ආසියා සමාරියෙහි තමාගේ උඩුමහලේදී ගලාදී අතරින් වැටි රෝගාතුර විය. නුඹලා ගොස් මම මේ රෝගෙන් සුව නෙමෙයිදයි එක්රෝන්හි දෙවියන් බාල් සෙබ්බුගෙන් විචාරන්නේ කියා ඔව් පණිවිඩකාරයන් ඇරියේය. දැන් මොකද වෙන්නේ මෙයා? මෙතන අහසියා සමාරියේ තමාගේ උඩුමහලේ ගරාදි වැටෙන්නේ. අහසියා කියනවා මේ රජුරු සමාරියේ තමාගේ ගරාදි වැටෙන් බිමට වැටිලා රෝගාතුර වෙනවා. රෝගාතුර වෙලා ඇඳට වැටෙනවා. ඇඳට වැටුණාට පස්සේ මෙයා බාල් කියනවා දෙවියන්ගෙන් විමසන්න යනවා මෙයාට ඉදිරි කාලෙදී මොකද වෙන්න යන්නේ මේ රෝගය නිසා කියලා මෙයා මේ මොනවද කරන්නේ මෙයාගේ සෙවලු නැත්තම් පණිවිඩකාරෝ ඒ බාල්ට වදින්නා ඔය ස්ථානෙට පිටත් කර අරිනවා. මෙතන කියනවා ඒක්‍රොන්හි දෙවියෝ බාල් සෙබුක්ගේ විචාරන්නේ කියා ඔව් පණිවිඩකාරයන් ඇරියේය. කවුද අරින්නේ? ආසියා රජුරු අරිනවා. හalleluya. ඔව් කියන්න. තුන දෙක රාජාවලිය පළවෙනි පදයේ තුන්වෙනි පදයේ. නමුත් ස්වාමීන් වහන්සේගේ දූතයා තිෂ්බියේ එලියාට කතා කොට නැගිට සමාරිය රජුගේ පණිවිඩකාරන්ගේ පෙරළඟට ගොස් නුඹ ඒක්‍රෝනි දෙවියෝ බාල් සෙබුගේ විචාරන්නට යන්නේ ඊශ්‍රායෙලි දෙවි කෙනෙක් නැති නිසාද? අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේව මිනිස්සු සුළු කරලා දක්වලා දෙනවා. මේ ආසියා කියනවා රජුරෝ අහසියා කියනවා රජුරෝ මේ දෙවියන් වහන්සේව අමතක කරලා අපි ගොඩක් වෙලාවට ලේසි ක්‍රමයෙන් තමයි අපි අද දෙවියන්ව අදහන්න කැමති නේද? අපි දන්නවා මෙතන ඉටිබන්ධමක් තියෙනවා අපි හරි ආසයි නේ ලේසි. දැන් අපි මෙතන පැයක් නමස්කාර කරා. නේ හිතා ගන්න පුළුවන් පුතාට පැයක් නමස්කාර කරා කියලා. අපි යාත්‍රා කරානේ. පැයක් යාත්‍රා කරා. අපිට වෙන තැනකට ගිහිල්ලා අපි පැයක් යාත්‍රා කරද්දී අපිට දැනෙනවා මම දන්නේ නැහැ ඕගොල්ලන්ට දැනෙනවද කියලා අපිට දැනෙනවා ගොඩාක් වෙලා හිටියා කියලා. ඉස්සර මොකද මමත් එක පැය භාගේ පූජාවට හරි අමාරුයි ඉන්න. නේද? ඒ පූජාවට ඉන්න බැරුව පාකලාට දොර කොට ඉන්නවා. තාඩියකින් රවුමක් ගන්නවා. ඊට පස්සේ අපි ගිහිල්ලා කඩේට ඉස්සරහා කඩේට ගිහිල්ලා තේ එකක් පීලා එනවා. මේ පැයක් පැය වාරයක් ඇතුළත පුදුම දේවල් කරනවා. නමුත් අපිට දැන් වෙලාවම දෙලා තියෙන අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඇයි? උන්වහන්සේ මෙතන ඉන්නවා අපිත් එක්ක ආත්මයෙන් ඉන්නවා. ඒ ප්‍රීතිය අපිට තියෙනවා. ඒ නිසා නේද අපි පුරුදු වෙලා ඉන්නවා අද ගොඩක් මිනිස්සු ලේසියෙන් දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. කොහොමද? ඉටිබන්ධම අපත්තු කර හරි ලේසි. එහෙමනේ අපි දකින්නේ ගොඩක් වෙලාවට. නේ ඒ වගේ බාර අපි දකින්නේ කොයි හරි ගියා නේද? ඉටිබන්ධම අපත්තු කරා. තමන්ගේ උසට ඉටිබන්ධම අපත්තු කරා මල් මාලයක් දැම්මා. අපිත් මේ දේවල් කරපු මිනිස්සු. නමුත් ස්වාමීන් වහන්සේව අපි අඳගෙන ගත්තාට පස්සේ අපි උන්වහන්සේට නමස්කාර කරනවා. අපි උන්වහන්සේව හොයනවා. අපි සැබෑවම දෙවියන්ට අපි වන්දනා කරනවා. මේ දෙවියන් වහන්සේ ගැන දැනගෙනත් අහස්යා රජු මොකද කරන්නේ? තමන්ගේ පණිවිඩකාරයන් අරිනවා බාල්ගෙන් විමසන්න. බාල් කියනවා දෙවියන්ගෙන් විමසන්න අරිනවා. අරිද්දී එලියා වෙතට දූතයෙක් ඇවිල්ලා එලියට කතා කරලා කියනවා එන්නව පණිවිඩකාරයෝ ඉස්සරහට ගිහිල්ලා කියපන් අහස්යා රජු ඇඳෙන් ලෙඩ ඇඳෙන් නැගිටින්නේ නැහැ. ඔව් ලෙඩ ඇඳේව මැරෙන්න යනවා කියලා. මොකද වෙන්නේ? ඊට පස්සේ
මේ පණිවිඩකාරයෝ එතනින් එහෙම හැරිලා ගිහිල්ලා කියනවා ආසියා රජුට මේ වගේ මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා නුඹ රජතුමනි ඔබ ලෙඩ ඇදේම මැරෙන්න යනවා කියලා. ඊට පස්සේ රජු වහන මොන වගේ මිනිස්සෙක්ද? උඹලට ඒ කතාව කිව්වේ මොන වගේ මිනිස්සෙක්ද? මොනවද කියන්නේ? ලොම් ඇඳුමක් ඇඳගත්තු හම්පටියක් ඉනට මැදගත්තු මිනිස්සෙක් කිව්වා කියලා රජුරුව දැනගන්නවා මේ කතා කරන්නේ එලියා ගැනයි කියලා. එහෙනම් මේ රජුරුව දැනන් හිටියා මේ වගේ මිනිස්සෙක් ඔහුගේ රටේ ඉන්නවා කියලා. ආමේන්. ඔව් දැනගෙන ස්වාමින් වහන්සේගෙන් විචාරන්න නැතුව ස්වාමින් වහන්සේගේ මිනිස්සුගෙන් විචාරන්න නැතුව ඔහු මොනවද කරන්නේ? යනවා වෙනත් දෙවි කෙනෙක් මාර්ගයෙන්. ඇයි? අද මිනිස්සු මේව තමයි. අද මිනිස්සු දෙවියන් වහන්සේ ගැන දැනගන්නවා. මුල් කාලේ දැනගන්නවා. ආශිර්වාදය හොයද්දි දැනගන්නවා. දැනගෙන ඉවරලා ඒ හැමදේම අතාරිනවා. ලේසියට දෙවියන් වහන්සේව අදහන්න. අද ගොඩක් අය අමාරුවේ වැටලා ඇති. අද ගොඩක් අය මෙතන ඉන්න අය වගේ අන්තර්ජාලයේ ඉන්න අය ගොඩක් අද ඔබ දුක්ඛිත තත්ත්වයටපත් වෙලා ඇති. ඔබ අද වේදනාවටපත් වෙලා ඇති. අද ඔබගේ විමසේ හිකකම ඇවිල්ලා ඇති. හේතුව තමයි ඔබ නමස්කාර කරන දෙවියෝ ඔබ වැරදි විදිහට නමස්කාර කරනවා. ඔබ දෙවියන් වහන්සේව වැරදි විදිහට නමස්කාර කරනවා. ඔබගේ සිතේ තාම බාල් ඉන්නවා. ඒ බාල් අයින් වෙන්න ඕන. ඔබලක තාම තියෙන්නේ දුර්වලකම, වංචාව, පාපය, ක්‍රෝධය, වෛරය ඔබලක තියෙනවා. වෛරය තාම තියෙනවා. මට එක දරුවෙක් කතා කරලා කියනවා මගේ රස්සාව නැතුව කියලා තියෙනවා. මට ඥාප්තිය කරන්න ඒ මගේ රස්සාව නැති කරපු අයට සාප ඉල්ලලා. ඔව් රෙකෝඩින් තියෙනවා. මොකද මම කතා කරන දෙයට මට හැමතිස්සෙම සාක්ෂියක් තියෙන්න ඕන. මම ඒකයි හැමතිස්සෙම කියන්නේ ඔයගොල්ලෝ මට රෙකෝඩින් එකකින් දාන්න. සාප මොනවද කියන්නේ? රස්සාව නැති කරපු අයට සාප වෙන්න ඕනේ. ඔවුන් විනාශ වෙන්න ඕනේ. එතකොට අපි එයා කියනවා මගේ ජීවමාන දෙවියන් වහන්සේ මට උත්තර දෙන්න ඕනේ. එතකොට මේ ජීවමාන දෙවියන් වහන්සේව දැනගෙන අපි කාගෙද අපේ හිත ඇතුලේ ඉන්නේ? බාල් කෙනෙක් ඉන්නවා. බාල් කෙනෙක් ඉන්නවා. මේ ආසියා රජුන් දෙවියන් වහන්සේ ගැන දැනගෙන හිටියා. ඇයි ස්වරූපේ කියපු ගමන් පණිවිඩය ආපු ගමන් ඔව් ඩග්ගා විජාටින් දැනගන්නවා මේ දෙවියන් වහන්සේගේ පණිවිඩකාරයා මෙහෙකරු නැත්තම් ප්‍රොෆේටවරයා තමයි මේ ස්වාමීන් කතා කරේ කියලා දැනගන්නවා. ඩග්ගාලා මොන වගේ මිනිස්සෙක්ද? මොන වගේ මිනිස්සෙක්ද? ඒක ඇයිද කියවන්න? මොන වගේ මිනිස්සෙක්ද කියලා අහන්න. නුඹලාගේ පෙරමාගට ඇවිත් මේ වචන නුඹලාට කී මිනිසයාගේ අන්දම කොයි හැටදයි ඔහු ඔහුගෙන් ඇසුවේය. ඔහු ඔහුට උත්තර දෙමින් ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟපටි සම්පටියක් ඇඳගත් මිනිසෙකයි කීවෝය. ලෝම වස්ත්‍රයක් ඇඳලයි පටිය සම්පටියකින් ඉන බැඳ මිනිස්සෙක්. එවිට රාජ සනසාධිපතියෙකු ඔහුගේ 50 දෙනා සමග ඔහු වෙතට හැරියේය. හෙතෙම කන්ද මුදුනේ හිඳගෙන වුන් එළියා ළඟට ගොස් දෙවියන් වහන්සේගේ මිනිසය වැසෙන්න කියා රජු කියන්නේ යයි ඔහුට කීවේ. එළියා සනසාධිපතියාට උත්තර දෙමින් මම දෙවියන් වහන්සේගේ මිනිසෙක් නම් ආසින් ගිනි බැස නුඹද නුඹේ 50 දෙනාට දවා දමන්නයි කීවේය. එවිට ආසින් ගිනි බැස ඔහුද ඔහුගේ 50 දෙනාට දවා දැමුවේය. රජු නැවතත් තවත් සනසාධිපතියෙකු ඔහුගේ 50 දෙනා සමග ඔහු ළඟට හැරියේය. ඔහු කතා කොට දෙවියන් වහන්සේගේ මිනිසය ඉක්මනින් බැසෙන්න කියා රජ කියන්නේ කීවේය. එළියා උත්තර දෙමින් මම දෙවියන් වහන්සේගේ මිනිසෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ 50 දෙනාට දවා දමන්නයි ඔවුන්ට කීවේය. එවිට දෙවියන් වහන්සේගෙන් ගිනි අහසින් බැස ඔහුද ඔහුගේ 50 දෙනාට දවා දැමුවේය. රජු නැවත තුන්වෙනි වර සනසාධිපතියෙකු ඔහුගේ 50 දෙනෙකු සමග ඇරියේය. 50 අධිපතිවරු තුන්වෙනියාට නැගී ගොස් එළියා ඉදිරියේ දණින් වැටි යාචනා කරමින් දෙවියන් වහන්සේගේ මිනිසය මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන් වූ මේ 50 දෙනාගේ ප්‍රාණයද ඔබගේ ඇස් හමුවේ අනර්ග වේවා. බැලුව මැනවි අහසින් ගිනි බැස පළමු සනසාධිපති
දෙදෙනා ඔවුන්ගේ පනසවල් දවා දැමුවේය. නමුත් දැන් මාගේ ප්‍රාණය ඔබගේ ඇස් හමුවේ අනර්ග වේවායි ඔහුට කීවේ. ආමේන්. දැන් මේ ආහාස්යා රජුරු මොනවද කරන්නේ? සදාධිපතියා එයයි එයාගේ 50 දෙනයි එයාගේ ඉන්නා වූ සේවක 50 දෙනයි අරිනවා එළිය ළඟට. එළිය ළඟට ඇරලා කියනවා දෙවියන් වහන්සේගේ මොනවද කියන්නේ මනුෂ්‍යයා කන්දෙන් බහැලා එන්න. මොන රජාගේ වුණත් ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍යයට එහෙම කතා කරන්න කාටවත් අයිතිය නැහැ. බහැලා එන්න එහෙම කතා කරන්න අයිතිය නැහැ. වරෙන් කියන්න කාටවත් අයිතිය නැහැ. මොනවද කියන්නේ? එක වචනයයි කියන්නේ මම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා නම් ආසින් ගින්දර ඇවිල්ලා උඹලව පිච්චිලා යනවා කියන සෙමින්ම ආසින් ගින්දර ඇවිල්ලා ඒ මිනිස්සු 51 දෙනාම පිච්චිලා ගියා. සදාධිපතියා ඇතුළු ඒ 50 දෙනාම පිච්චිලා ගියා. දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් බෑ. අද අපි ගොඩක් වෙලාවට අපි දෙවියන් වහන්සේව අපි ඉස්සරහට දාගෙන අපි යනවා. නමුත් අපේ අතුලාන්ත ජීවිතේ අපේ වෙනත් දේවල් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ බෝ විනාශ කරනවා එහෙම වුණොත් පරිස්සම් වෙන්න. ඔබගේ අපි දන්නවා වාහනයක් අරගෙන හරියට ඒ වාහනේ මලකට කඩන්න නැතුව මොනවද කියන්නේ ටින්කරින් කරලා පේන්ට් කරොත් වැඩක් නැහැ. ටිකක් කල්ලාදී එකපාරට වාහනේ මගදී කඩන් වැටෙන්න පුළුවන්. ඇයි යටින් දිරලා. මේ වගේ හරියට ඔබගේ ජීවිතේ ගෙන යන්න. ස්වාමීන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න අද මිනිස්සු තියාගන්න එපා. දෙවියන් වහන්සේ කියන්නේ ඊයේ අද සදාහන මේක හා සමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේ මේ කාලේ වෙන්න යනවා විපත්ති ගැන උන්වහන්සේ කතා කරපු දෙවියන් වහන්සේ. මිනිස්සුන්ට එළිදරව් කරපු දෙවියන් වහන්සේ. අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා උන්වහන්සේ කතා කරපු දෙවියන් වහන්සේ. මේ ලෝකේ පටන් ගන්න ඉඳලම මිනිස්සුන්ට කතා කරන්නව දෙවියන් වහන්සේ. මිනිස්සුන්ට එක්ක ඉන්නව දෙවියන් වහන්සේ. අද මිනිස්සු දෙවියන් වහන්සේව විහිළුවට අරගෙන තියෙනවා. බලන්න. මේ ලියවෙලා තියෙන්නේ නිබන්ධන කතා නෙමෙයි. උපුටාගත්තු කතා නෙමෙයි. මේවා මේ පොළවේ සත්‍ය වශයෙන්ම සිදුවෙච්ච කතා. සත්‍ය වශයෙන්ම සිදුවෙච්ච කතා විතරක් නෙමෙයි. අදටත් ඔබ ගියොත් ඊශ්‍රායල් දේශේ මේ හැම කතාවකටම අදාළ ඒ ස්ථාන එහෙමම තියෙනවා. අවුරුදු 10 ගාණක් ගෙවිලා ගිහිල්ලා. ඒව එහෙමම තියෙනවා ඒ ස්ථාන. දැන් මොකද වෙන්නේ? දෙවෙනි කණ්ඩායමත් අර රජුරු වරිනවා. කතා කරන්න කියලා. ඊට පස්සේ ඒ කණ්ඩායමත් ගිහලා ඒ විදිහට කතා කරනවා. දෙවියන් වහන්සේගේ මිනිස්සයා කන්දෙන් බෑලා එන්න. රජලා කතා කරා රජලකට යන්න. එහෙමද? උඹලා මට දෙවියන් වහන්සේගේ මිනිස්සයා කිව්වද? උඹලා එහෙනම් දෙවියන් වහන්සේගේ බලයක් දකින්න යනවා. මොකද උනේ? දෙවියන් වහන්සේ අද අපි දකිනවා දෙවියන් වහන්සේගේ මිනිස්සයාට අද මිනිස්සු කතා කරන විදිය. භයානක කාලයක් ඇවිල්ලා තියෙනවා. අපිට අභිෂේක ලක් මිනිස්සයාට එහෙම කතා කරන්න බෑ. දෙවියන් වහන්සේගේ සේවය කරන මිනිස්සයාට අද කතා කරන විදිය හරි වැරදි. නේද? දැන් දේව සේවය කරන මිනිස්සයා වාහනය ගන්න හොඳ නැහැ. ගෙයක් ගන්න හොඳ නැහැ. යහපත් ලෙස ජීවත් වෙන්න හොඳ නැහැ. හැබැයි එයා යාන්ත්‍රක නැදීවන්තයා වාහන ගන්න ඕනේ, ගෙවල් ගන්න ඕනේ, හොඳ යහපත් ලෙස ජීවත් වෙන්න ඕනේ. දේව සේවකයා අරගෙන ඊගා කාල ජීවත් වෙන්න. මෙන්න මේ ක්‍රමය තමයි අද ඇදහිලිවන්තයා දේව සේවකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. දේව සේවකයා කියන්නේ ඇදහිලිවන්තයාට වැඩිය ස්වාමීන් වහන්සේ උසස් ස්ථානයට අවු කෙනෙක්. ආමේන් හලෙලූයා. හරි පරිස්සම් වෙන්න. දෙවියන් වහන්සේගේ මිනිස්යාට ඇඟිල්ල දික් කිරීම භයානක විනාශයක්. ඊට පස්සේ තුන්වෙනි සදාධිපතියා සහ ඔහුගේ 50 දෙනා යවනවා මේ එළිය ළඟට. ඔව් දැනගන්නවා අරවලට වෙච්ච දේ. ඔව් දන්නවා. ඔව් දෙවියන් වහන්සේ ලැබි කෙනෙක්. ඔව් මොකද කරන්නේ? ඔව් දණින් වැටිලා එළිය ඉස්සරහ පිට දෙවියන් වහන්සේට යාච්ඡා කරනවා. යාච්ඡා කරලා කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්ය මගේ ප්‍රාණයද
ඔබගේ මෙහෙකරුවන් වූ මේ 50 දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් සමුවේ අනර්ග වේවා. යටහත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ. අපි ඇත්ත වශයෙන්ම ඒක හද පතුලෙන් මේ දෙන්න ඕනේ. අපි ගිහිල්ලා අපි ස්වාමීන් වහන්සේට අපි කවදාරි ගිහිල්ලා අපි නිකන් හරි එගේන්ස් එකට ඉන්නවා නම් ඒ මනුස්සයා විනාශ වෙන්න යනවා. අද ගොඩක් අය තමන්ගේ අඩුපාඩුකම දුර්වලකම අපි දන්න දවස් ගානේ මගේ භාර්යාව ඔබට දවස් ගානේ මේ වචනේ අරගෙන කියලා දෙනවා තේරුම් කරලා දෙනවා. ඔබ කී දෙනෙක් ඔබගේ ජීවිතය හරව ගත්තද? පාකරාට අපි ආංශා කරන ඔබගේ ණයබර නිදාස් වෙන්න ඕනි කියලා. මොකද්ද මොන ණයක්ද තියෙන්නේ ඔබට? එතරම් තියෙන ප්‍රශ්නේ. ඇයි ඔබ ණය වෙලා තියෙන්නේ? ඇයි ඔබ විනාශ වෙලා තියෙන්නේ? රැකියාවක් ලැබෙන්න ඕනි කියලා ආංශා කරන. ඇයි ඔබගේ රැකියාවට මොකද වෙලා තියෙන්නේ? ඇයි රැකියාවක් නැත්තේ? ව්‍යාපාරයට අපි ආංශා කරන්න ඕනි කියලා කියනවා. පාස්සේ ආංශා කරන්න ව්‍යාපාරයට, ශිෂ්‍ය ආංශා කරන්න ව්‍යාපාරයට. ඇයි මොකද උනේ ඔබගේ ව්‍යාපාරේ? ඈ? ඔව් මොනවාද විකුණන්නේ ව්‍යාපාරේ? ඔබ මොනවාද කරන ව්‍යාපාරේ? හාලෙලූයා. එතරම් තියෙන ප්‍රශ්නය. අපි ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ ඉදිරියේ අපි උනාව පොරොන්දු අපි ආමතක කරපු જાතියක්. ඒකයි ඔබගේ ප්‍රශ්නෙට විසඳුමේ නැත්තේ. අද රැකියාව නැතුව ඉන්නකම් මිනිසයා යාක්ෂාවේ උදේ සම්බන්ධ වෙලා ඉන්නවා. රැකියාව ආපු ගාම මොකද වෙන්නේ? නිදිමතයි පාස්ටර්, නිදිමතයි සිස්ටර්. මට යාක්ෂාවට එන්න දෙයක් නැත්ත. මාත්‍රික මිනිස්සු තරහ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපි දෙවියන් වහන්සේගේ සේවය කරන්නේ මනුෂ්‍යයට බව ඇත්ත. නමුත් සේවය මගේ යැපීම නෙමෙයි. මට තියෙන නිදහස් සේවයක්. ඒකයි බය නැතුව දේශනා කරන්න පුළුවන්කම ස්වාමීන් වහන්සේ මට දීලා තියෙන්නේ. හාලෙලූයා. ඉතින් අද මනුෂ්‍යර වෙලා තියෙන එක මොකද නැද? පොරොන්දු අමතක වෙනවා. නිදිමතකම එනවා. ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමිනී මම පාස් අපිට පොරොන්දු වුණා අපිට නිකන් ඔබ හිතන්න එපා දේවදාසයෙක් ඉස්සර අපිට මේ පොරොන්දු වුණාම මම දෙවියන් මම පාස් ඉස්සර අපිට සිස්ටර් ඉස්සර අපිට පොරොන්දු උනේ. ඒ නිසා ඒක වැඩක් නෑ. ඒක මේ මිනිස්සෙක් ඉස්සර අපිට උනේ. නමුත් ඔබ දැනගන්න එයා ඇතුලේ ඉන්නේ දෙවියන් වහන්සේ කියලා. අපිත් එක කතා කරන හැම වචනයක්ම අපි ස්වාමීන් වහන්සේට ඔබ බාර දෙනවා. අපි බාර දෙනවා. ඒක නිසා තමයි ඔබ ආශිර්වාද ලබන්නේ. අද ඔබ සුළු කොටසක් තකලා තියෙනවා දෙවියන් වහන්සේව. ගොඩක් අය. මම ඔබට නෙමෙයි කතා කරන්නේ. නමුත් ඔබට තමයි කතා කරන්නේ. තේරෙනවද? තරහ වෙන්න එපා. තරහ වුණත් කරන්න දෙයක් නැහැ. මේක අදාළ ඔබට මේක යන්න ඕන ඔබගේ ජීවිතේට. අනේ ඒක ඔබ බලන්න ඇති. ඔයගොල්ලෝ නැවත සභාව පටන් අරන් තියෙනවා. ඇයි මට කතා කරන්නේ නැත්තේ? ඇයි මට කෝල් කරන්නේ නැත්තේ? ඇයි මට වද දීලා එන්න කියන්නේ නැත්තේ? නෑ. ඒක අපේ සේවය නෙමෙයි. අපේ සේවය තමයි දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කරමින් යෑම. ආමේන්. රැඳෙන එක නැති එක ඔබගේ වැඩක්. මොකද වෙන්නේ? අර මිනිස්සයා දෙවියන් වහන්සේගේ දැන් අර දෙන්නම දැනගෙන ඉන්නවා. අර සතාධිපතියයි ඒ ගෝලියෝ 50 දෙනාම දැනගෙන ඉන්නවා මේ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් කියලා. දැනගෙනත් වරින් බහැලා බිමට රජුරුව කතා කරා එලියා යන්න කියලා. දෙන්න මේ විදිහට කරනවා. නමුත් තුන්වෙනියා දැනගන්නවා දෙවියන් වහන්සේගේ මිනිස්සයා නම් මම ඉස්සෙල්ලම කොහොමද මේ මිනිස්සුන්ට ගරු කරන්න ඕන. එයා ඉස්සර අපිට වැඳ වැටිලා දෙවියන් වහන්සේට යාඥා කළා කියනවා මගේ ප්‍රාණයත් මේ මෙහෙකරුවන්ගේ ප්‍රාණයත් ඔබට බාර කරනවා කියලා. ස්වාමීන් වහන්සේට බාර කළා. එළියට කියනවා එන්න එළිය අපිත් එක්ක යන්න. එළිය යනවා. ගිහිල්ලා ඒ රජුරෝ ඉස්සර අපිට යනවා. ගිහිල්ලා රජුරවන්ට කියනවා බය නැතුව කියනවා
ආසියා රජුරෝ නුඹ ලෙඩදේම මැරෙන්න යනවා. එදා කියපේකම තමයි එලියා රජුරෝ ළඟට ගිහිල්ලා කියන්නේ නුඹ ලෙඩදේම මැරෙන්න යනවා කියලා. මොකද වෙන්නේ? ආසියා රජුරෝ ඒ මැරෙන ටික විතරක් කියන්නේ. එලෙස්සම මැරෙනවා. 16 වෙනි පරිච්ඡේදය පදය. ඔහු කතා ඔව් දෙක රාජාවලියේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. ඔහු කතා කොට නුඹ ඒක්‍රෝණී දෙවි වූ බාල් සෙබුක්ගෙන් විචාරණ කවුද ඔහු කියන්නේ? එලියා කතා කරලා කියනවා අහස්සේ රජුරවන්ට නුඹ ඒක්‍රෝණී දෙවි වූ බාල් සෙබුක්ගෙන් විචාරන්ට පණිවිඩකාරයෙක් ඇරියේය. දේව වාක්‍යයෙන් විචාරන්නට ඊශ්‍රායල් වරුන්ගේ දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නැගී ඉන්න ඇඳෙන් නොබස සැබවින්ම මැරෙන්නේ යයි ස්වාමීන් වහන්සේ. සැබවින් අද ඔබගේ ප්‍රශ්නේ පස්සට ගිහලා තියෙන්නේ ඒකයි. වෙන දෙවිවරුවා පස්සේ ගිහිල්ලා. අද එන්නේ නැහැ. මේක එළියට එන්නේ නැහැ. උත්තරේ එන්නේ නැහැ එළියට. ඇයි? ඔබ ආශා කරනවා. නමුත් වෙන ඒ ආශිර්වාදයේ සම්බන්ධය වෙන දෙවිවරු පස්සේ යනවා. ඒක නිසා එන්නේ නැහැ. ඔබගේ මොනවද කියන්නේ? ඔබගේ උත්තරය ලබ්තනම ඩොප් වෙලා තියෙනවා. එන්නේ නැති හේතුව ඒකයි. සමාව ඉල්ලන්න ස්වාමීන් වහන්සේගේ. ඔබ සෙල්ලම් කරන්නේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ, ජීවමාන දෙවියන් වහන්සේ එක්ක. සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේ එක්ක. සර්ව බලධාරී දෙවියන් වහන්සේ එක්ක. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යාපත්. ඔබත් දන්නවා දෙවියන් වහන්සේ කොහොමද මනුෂ්‍යයන් උත්තර දුන්නේ කියලා. ඒ වගේම මට ගොඩ උකු අධ්‍යක්ෂකම් තියෙනවා. මට විරුද්ධව ආපු මිනිස්සුયો මට තර්ජනය කරන මිනිස්සුયો ඉන්න ලංකාවට එන්න එපා අත කපනවා අත කොටනවා මම යද්දී උන් අත එල්ලගෙන ඉන්නවා. හalleluya. මේ දරුවෝ එක්කන් එන්න මම යද්දී ඒගොල්ලන්ගේ මාමා කෙනෙක් කියනවා නේද ඒගොල්ලන්ටත් කියලා තිබ්බා මේ ළමයිට කියලා තිබ්බා අතපය කපන ඔබගේ තාත්තා ආවොත් ලංකාවට කියලා. මම ගිහිල්ලා උන්ට උදව් කරලා වාහන වලට මොනවද කියන්නේ ටයර් අරන් දීලා ත්‍රිවිල්ලයක් අරන් දීලා ටයර් අරන් දීලා යද්දී මොකද වෙලා තියෙන්නේ මගේ අත කපනවා කියව මිනිස්සු අත එල්ලගෙන ඉන්නවා. ඇයි? ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. හalleluya. ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ අදහන කෙනෙක් නම් ඔබ හරියට උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. ආමේන්. අපි ගීතාවලිය අපි කියවල ඉවර කරමු. ගීතාවලිය දෙකේ ඉඳලා යාඥා වසන තනන් වහන්සේ ගීතාවලියේ 65 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. යාඥාව අසන තනන් වහන්සේ මාශිම සියල්ලෝ ඔබ වෙත පැමිණෙන්නේ නොවේ. යාඥාව අසන දෙවියන් වහන්සේ අපි කතා කරන දේ අසන දෙවියන් වහන්සේ ඉන්නේ. හැම මිනිහෙක්ම ස්වාමීන් වහන්සේ ළඟට එන්න යනවා. කියන්නේ අයිතිකම මාගෙන් ජයගනි. ඔබ වනාහි අපේ අපරාධ පහ කරගමන සේක. ඔබගේ මිදුල් වල වාසය කරන පිරිස ඔබ තෝරා ගන්නා වූ ඔබට නම් වෙනට සනස්සන්නා වූ තැනැත්තිය. හැමතිස්සෙම ආයුතුකම තමයි මගේ ආයුතුකම මම මාගෙන් ජය ගන්නවා. නමුත් ඔබ වහන්සේ අපේ අපරාධ පහ කර දමනසේක. අපි කොච්චර වැරදි කරත් උන්වහන්සේගේ කමාව අපිට තියෙනවා. ඒක නිසා සමාව ඉල්ල ගන්න. හැමතිස්සෙම මගේ ජීවිතේ දේවද ඔබගේ මගේ ජීවිත ආයුතුකම උඩට එනවා හැමතිස්සෙම. අපේ තියෙන ආයුතුකම්. නමුත් ස්වාමීන් වහන්සේ අපේ සියලු අපරාධ උන්වහන්සේ පහ කරනවා. උන්වහන්සේට අපි දේවද අර මිනිස්සයා අර ස්වාමීන් වහන්සේගේ මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍ය ඉස්සර අපිට දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය ඉස්සර අපිට වැටිලා ස්වාමීන් වහන්සේට යාඥා කළා එයාගේ ගරුත්වය දුන්නම මොකද වෙන්නේ අර
එයාට තිබ්බ අනිත් අයට වෙච්ච ඒ උදාහසේ මනුෂ්‍ය පිට ආවේ නැහැ. ඒ සදාධිපතියක් ඒ 50 දිනක් පිට ආවේ නැහැ. කරුණාවක් ලැබුවා. හalleluya. ඒක නිසා ඔබගේ ආයුතුකම ඔබ ස්වාමීන් වහන්සේට බෙදාවිට පුළුවන් වුණා නම් ඔහුගේ ආයුතුකම කියලා දෙන්න ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඔහුට අනුකම්පා කරනවා. ඔහුගේ අපරාධ ස්වාමීන් වහන්සේ පහ කරලා දැම්මා. කියවන්න. ඔබගේ මිදුල් වල වාසය කරන පිරිස ඔබ තෝරා ගන්නා වූ ඔබට නම් වෙනට සලස්වන්නා වූ තැනැත්තේ ආශිර්වාද ලද්දේය. ඔබගේ ගෘහය වූ ඔබගේ ශුද්ධ වූ මන්දිරයේ යහපතින් අභිතෘප්තියට පැමිණෙන්නේමුව. ස්වාමීන් වහන්සේගේ අපි නිකන් මිනිස්සුෙකුට මේ දෙවියන් වහන්සේගේ පාමුලට එන්න බෑ. උන්වහන්සේගේ ඉන්න ස්ථානයකටත් එන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ අද ගන්නවා මිනිස්සුන්ව. නමුත් ස්වාමීන් වහන්සේ අද ගන්නේ නිකන් නෙමෙයි ආශිර්වාද කරන්ට. නමුත් මොකද වෙන්නේ? මිනිස්සයා ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් නැවත ඈත් වෙලා යනවා. නැවත ඈත් වෙලා ගියාට පස්සේ ඒ මිනිස්සයා විනාශ වෙනවා. පේන්නේ නැහැ. නමුත් ඒක අපි දකින්න යනවා. කියවන්න. පොළවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වල සිටින්නන්ගේ විශ්වාසය අපේ ගැලවීමේ දෙවියන් වහන්සේ ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨ ලෙස අපට උත්තර දෙනසේක. භයානක දේවල් වලින් ධර්මිෂ්ඨ ලෙස අපට උත්තර දෙන්න යනවා. ඔබ බය වෙන්න යන්න එපා. කොච්චර භයානක දේ ඔබ ඉස්සරහට ආවත්. මොකද උන්වහන්සේ අපිට ධර්මිෂ්ඨ ලෙස උන්වහන්සේ අපට උත්තර දෙන්න යනවා. ඔබ ස්වාමීන් වහන්සේ කිව්වා නම් ඔබව පීඩාවට ලක් වෙන්න දෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ ඔබ පීඩාවට ලක් වෙන්න දෙන්නේ නැහැ. විශ්වාසයෙන් ඉන්න. නේද? මරණයත් ලාභයක් කියලා පාවුලතුමා සැලකුවා. කී දෙනෙක් මම හැමදාම අහන්න කැමති මරණයට කී දෙනෙක් බයද? නේද? බය වෙන්න එපා. මරණය ලාභයක්. ඇයි මේ පෞකාර පොළවේ ඉන්න අපිට ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය අහිමි වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ඇයි අපි මොකද ඉන්න පන්නරේ වෙනවනේ ගොඩක් අය වෙන්නේ. තේරෙනවද? ගොඩක් වචනෙන් පන්නරේ වෙනවා. පන්නරේ වෙන්න පාපයට නැඹුරු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මරණේ ලාභයක් කියන්නේ ඒකයි. අපි දෙවියන් වහන්සේව දැනගත්තු ගමම උන්වහන්සේව අල්ලගත්තු ගමම අපේ ජීවිතය නැති වෙනවා නම් අපිට එක පැත්තකින් ලොකු ජයග්‍රහණයක් තියෙනවා. මේ පොළව අහිමි වුණාට ස්වර්ගය ලැබුවා කියන ජයග්‍රහණ අපිට තියෙනවා. කියවන්න. උන්වහන්සේ බලය නැමැති ඉඟපටියෙන් සැරසුණුසේ තමන් ශක්තියෙන් කඳු ස්ථිර කොට පිහිටවනසේකයි. උන්වහන්සේ මුහුද ഘോഷාවද එහි රැළ ഘോഷාවද මනුෂ්‍ය වර්ගයන්ගේ හෝලාහලයේ සංසිඳවනසේකයි. ඊතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණු වලට බය වෙති. ඔබ උදේද සමසද නික්මෙන ස්ථානය ප්‍රීතිමත් කරවනසේකයි. ඔබ පොළොව බලා ඊට නැසිවස් වනසේකයි. බොහෝසේ ඒ සාරවත් කරනසේකයි. දෙවියන් වහන්සේගේ ගංගාව වතුරෙන් පිරී තිබේ. ඔබ පොළොව මෙසේ පිළිල කොට ඔවුන්ට දාන්‍ය සපයා දෙනසේකයි. ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින් එහි පිටරි සමතලා කරනසේකයි. ඔබ වැස්සෙන් ඒ බුරුල් කරමින් එහි පැරැටිවල ආශිර්වාද කරනසේකයි. ඔබ සුවකී යහපත්කම නැමැති ඔටුන්ගෙන් අවුරුද්ද සරසනසේකයි. ඔබගේ මාවත් වලින් සාරත්වය වැగిරෙයි. ඒවා වනාහි පිටණි වලට වැగిරෙයි. හෙල්ද ප්‍රීතිය නැමැති පටියෙන් සැරසී තිබේ. ගොදුරු බින් සිව් පාරවල වලින් පැනදී යයි. මිත්‍යාවද්ද ගොයමින් වැසී තිබේ. ඒවා ප්‍රීතියෙන් ഘോഷණා කරමින් ගායනා කරති. ආමෙන්. හalleluya. මේ අස්වැන්න නෙරණ කාලේ දාවිත් ඉතින් මේ ගායනා කරපු ගීතය ඉතින් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ගැන ගායනා කරනවා. හalleluya. ඉතින් කොච්චර බාධකාවක්, දෝෂාකාරී දේවල් ආවත් මිනිස්සුන්ගේ ඒ වගේම මේ පීඩා, මේ ස්වභාවික පීඩා කොච්චර ආවත් ස්වාමීන් වහන්සේ අපිව මුදවනවා. ස්වාමීන් වහන්සේ අපිව මුදවනවා. හalleluya. අපි බලමු දෙක රාජාවලියේ අපි බලමු 4 වෙනි පරිච්ඡේදයේ. 4 වෙනි පරිච්ඡේදයේ මෙතන කියනවා වැන්දඹුවගේ තෙල් කුලාව. දැන් අපි දකිනවා අද ගොඩක් අය මට ආශිර්වාද නැහැ, මට ජීවත් වෙන්න අමාරුයි, මට කරන්න දෙයක් නැතුව මම ඉන්නවා අනේ කිය දැන් අදත් ගොඩක් අය මට මැසේජ් දාලා තියෙනවා එහෙම අපිට උදව් කරන්න බෑ, අපි යාච්ඡා කරන අය. තේරෙනවද? අපිට සීමිත ප්‍රමාණයක් තියෙන හැමදේම අද මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ඉල්ලගෙන යන්න මේ අන්තර්ජාලය තුලින්
අද මනුෂ්‍යයා පුරුදු වෙන දිනා ඉල්ලගෙන හැමතිස්සෙම තමන්ගේ උත්සාහයෙන් ජීවත් වෙන්න හිතන්නේ. මම දැන් මේ රටට මගේ පැමිණීමත් අහම්බයක්. පැහැදිලිද? මේ රටට මගේ පැමිණීම අහම්බයක්. නමුත් ස්වාමීන් වහන්සේගේ සැලැස්මක්. මොකද උන්වහන්සේ එළිදරව් කරා නුඹ ගිහිල්ලා රටවල් තුනක නුඹ ජීවත් වෙන්න යනවා. මට ඒ වෙලාවේ කිව්වේ ජීවත් වෙන්න යනවා කියලා කිව්වේ. නමුත් සේවයක් කරනවා කියලා එහෙම කිව්වේ නෑ. ජීවත් වෙනවා කියලා කිව්වේ. නමුත් මම සේවය කර හිටියේ ලංකාවේ. නමුත් සමාජයට එළිදරව් කරපු කෙනා මට කොහොම එළිදරව් කරා කියලා මම දන්නේ නැහැ. නමුත් මට ඒක දැන් ඒක කියන්න බෑ. මම සේවයක් කරනවා කියලා මට කිව්වා කියලා. ඇයි? එතකොට මොකද වෙන්නේ? මම බොරුකාරයෙක් වෙනවා. ස්වාමීන් ඒ එළිදරව් කරපු දේවගතිවරියක් එළිදරව් කරේ අපේ බයිබල් ස්කූල් එකේ හිටපු සිස්ටර් ජේම්ස් කියලා. එයා මට එළිදරව් කරේ ඒ වෙලාවේ මම දැක්ක දර්ශනවල එයා මට කිව්වේ ඔබ රටවල් තුනක ජීවත් වෙනවා කියලා. නමුත් දැන් දැනට රටවල් දෙකක අපි ජීවත් වෙනවා නේ. ලංකාවේ ජීවත් වෙනවා, මෙහෙත් ජීවත් වෙනවා. පැහැදිලිද ඔයාලට? මට කියන්න බෑ මට ස්වාමීන් වහන්සේගේ දාසිය විසින් එළිදරව් කරපු දේ ඒක බොරුවෙන් මට කියන්න බෑ. ඔබ ගිහිලා රටවල් තුනක සේවය කරනවා කියලා කිව්වයි කියලා මට කියන්න බෑ. මට කිව්වේ ජීවත් වෙනවා කියලා. සමහරට එයා කියපු විදිය වෙන්න ඇති. එතකොට මම සේවයක් කරපු නැති කෙනෙක් නිසා. නමුත් ස්වාමීන් වහන්සේ අද දවසේ උන්වහන්සේ පිටරටකට උන්වහන්සේ මාව ගෙනල්ලා තියෙනවා. ඒක අහම්බයක්. නමුත් ස්වාමීන් වහන්සේගේ සැලැස්මක්. නමුත් දැන් මේ රටට ආපු නිසා මම බයිලා ගහනවා නෙවෙයි ඔබ ඉස්රායලයට ඇවිල්ලා මෙහෙම ජීවත් වෙන්න මෙහෙම කරන්න මෙහෙම යන්න පුළුවන් ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ ඒ පාවුල ආශිර්වාද තියනවා කියලා මේ එවුරෝ මගේ මාත් එක්ක තියෙන නිසා මම මේ කතා කරනවා නෙවෙයි. මම ලංකාවේදී නොඑක් දේවල් කරා ජීවත් වෙන්න. නොඑක් දේවල් කරා. එක දෙයක් අසාර්ථකදී තව දෙයක් කරා. මම මොනවාද විවාහ වෙන්න ප්‍රථමයෙන් මම ඉස්සරම රැකියාවකට යද්දී දැන් ඒ රැකියාවෙන් මට මුදල් හම් වෙනවා. නමුත් තවත් මට කීයක් හරි හොයා ගන්න ඕන නිසා මොකද කරේ? මම ගිහිල්ලා කලිසම් විකුණුවා. කලිසම් අරන් ගිහිල්ලා විකුණුවා. කාටද? ඒ වැඩපොලේ ආයෙත්. දැන් මිනිස්සු hina වෙන්න ගත්තා. මේ කලිසම් කිව්වම ගෑනු අයගේ කලිසමුත් තියෙනවා. ඇත්තම කියනවා නම් ගෑනු අයගේ කලිසම් තමයි ගොඩක් තිබ්බේ. මොකද පිරිමි අයගේ කලිසම් ගන්නවා යටට අඳින ඒවා. ලැජ්ජ වෙන්න ඕනේ නෑ. ඒක මම ව්‍යාපාරයක් විදිහට ඒක මම කරා. ලැජ්ජ වෙන්න අවස්ථාවක් නෑ. අද කියද්දි මම ලැජ්ජයි නේ. මේ වගේ දෙයක් ගිහිල්ලා කරා කියලා කිව්වම. නෑ ඒක අද අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අද ලැජ්ජයි. අද අපිට මුදල් ඕනේ ජීවත් වෙන්න. අපි හම්බ කරා නමුත් අපි කිසිම දෙයක් කරන්න කැමති නැහැ. දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි පාස්. දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි සිස්ටර්. කියලා ගෙදෙට්ට වෙලා ඔබ මුල්ලකට වෙලා යාත්‍රා කර කර හිටියට දෙවියන් වහන්සේම ආශිර්වාද කරන්නේ නැහැ. කම්මැලියා නිදාගෙන ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා. තව ටිකක් මම නිදා ගන්නවා. ඇයි? මම ඉඳලා යාත්‍රා කරානේ. භාර්යාවට කියනවා අද යන්න බෑ නැගිටින්න බෑනේ. මම ටිකක් නිදා ගන්න. ඇයි මං ඊයේ යාත්‍රා කරන්නේ? යාත්‍රා කරපු ගැත්ත උදේ නැගිටින්න. නැගිටලා ඔබගේ ව්‍යාපාරය ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන මාවතේ යන්න. ඒ දේ කරන්න. ඉතින් මම ඒ දේවල් කරා. ඉතින් ඒ කලිසම් අරන් ගිහලා මම වැඩපොලේ ඉන්න ඒ ගෑනු ළමයිගේ කලිසම් මම වික්කේ කොල්ලන්ට. ඉතින් ඒගොල්ලන්ට භාර්යාවයි ඉන්නවා, දුවලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අරන් යනවා. කොහොමද දන්නද? දුසින් පිටින් අරන් යන්නේ. ඒක මම අඳුරන කෙනෙක්ගේ ෆැක්ටරියක් තිබ්බා. ඉතින් මට එයා තොග ගණන් වලට දුන්නා. ඉතින් මම ගාණක් තියාගෙන රුපියල් 25ක් 30ක් තියාගෙන එක කලිසම් වල මම වික්කා. එහෙම තමයි. අපි ලැජ්ජ වෙන්න හොඳ නැහැ ව්‍යාපාරයක් කරද්දී. අපි කම්මැලි වෙන්න හොඳ නැහැ. ඊට පස්සේ ඕක කරගෙන ගියා. ඊට පස්සේ තව ටිකක් කල් යද්දී මම කසාද බැන්දා.
ඊට පස්සේ දැන් මම රැකියාව කරේ මම වාහනයක් අරන් දුන්නා මගේ සහෝදරයා විසින් මම ඒකෙන් හයර් කරගෙන ඉඳී ආදායම මදි. ඊට පස්සේ මොකද කරේ? මම දැන් ඕකට යාත්‍රා කර ගමන් කරද්දී මම එක දවසක් ගිහිල්ලා වාහනේ නැවතුවා මොකක් හරි දෙයකට යකඩ බඩු ගොඩක් හඩයක් ළඟ. එතන නවත්තපු ගමන් මම දැක්කා එතන තියෙනවා මොනවාද පල්ලි වලට නැත්නම් එක තැන් වල ඩෙකොරේෂන් දාපු විසික් කරන්න දාපු යකඩ සෙට් එකක් දැක්කා. මල් එහෙම අමුණන්න පුළුවන් ඒ සෙට් එකක් දැක්කා. මම මොනවාද කරේ යකඩ බඩු කඩේ මම ගාණක් දීලා සල්ලි වලට ඒ සෙට් එක අරන් ආවා. අරන් ඇවිල්ලා හොඳට පේන්ට් කරා. පේන්ට් කරලා හදලා ගත්තා. අරගෙන ඒ වෙලාවේ මල් ළඟ මුදල් තිබෙන්නේ නැහැ. තිබ්බ රත්තරන් බඩු ටික එහෙම උගස් තියලා මල් ගත්තා. අරගෙන හැදුවා. හදලා මල් දැම්මා පල්ලි වලට, හොටෙල් වලට. ජීවත් වෙන්න. නිකන් හිටියේ නෑ. මට අර හයරේකින් මුදලක් හම්බෙලා කියලා මම නිකන් හිටියේ නෑ. ඒක තමන් දැනගන්න ඕනේ තමන්ට මොනවාද කරන්න පුළුවන් කියලා. ස්වාමීන් වහන්සේට යාන්ත්‍රා කරන එක ඇත්ත. නමුත් ඔබ උත්සාහ ගන්න ඕනේ ඔබගේ ජීවිතේ ගොඩ නගා ගන්න. මම මෙහෙ එනකම්ම මගේ ළමයි දන්නවා මල් පල්ලි වලට දාන එක මම කරා. මම නම් දුන්නේ ගොඩක් අඩුවට. ඔබ දන්නවා පල්ලියකට මල් දානවා කියන්නේ අද ලංකාවේ 50000 60000 නැත්නම් ලක්ෂයක් ගන්නවා. දැන් අවුරුදු 15කට ඉතින් ඉස්සෙල්ලා මම ඒ 15000ක් විතර මිනිස්සු ගද්දී මම දුන්නේ 5000ට 6000ට. මල් වෙනස් කරලා එක එක පාට ඉල්ලත් ඒගොල්ලන්ට 7000ට 8000ට බොහොම අඩුවට දුන්නේ. එකට එකක් අඩුවට දුන්නේ. දුප්පත් මිනිස්සු තමයි මගෙන් ගත්තේ. හalleluya. හැබැයි ගොඩක් වෙහෙස වුණා ඒ දේවල් කරන්න. උදේ පාන්දර මම ස්කූල් හයර් එකක් කරා. එතකොට කම්පැනි වල හයරින් කරා. ඉතින් මම ඉගෙන ගත්ත දේ මේ රටට ඇවිල්ලා තමයි කරගන්න පුළුවන්. ලංකාවේ ඉතින් ගෙවීම මදි. ඒක නිසා මම ඒ දේවල් කරන්න ගත්තා. ඊට පස්සේ උදේ පාන්දර රැට මම කොහොම මල් ටික මල් අර ස්ටෑන්ඩ් ඔක්කොම වාහනේ සීට් ටික වෑන් එකේ සීට් ටික ගලවලා මම පැක් කරනවා. මල් ටික ඔක්කොම වෑන් එකට පැක් කරනවා. එක්කෙනෙක්වත් ගෙනියන්නේ නැහැ. තනියම මම ගිහිල්ලා පාන්දර 5යි මල් ටික බානවා පල්ලියෙන්. බාලා තනියම මල් ටික ඔක්කොම හදන මුළු පල්ලියම සරසනවා. කොච්චර අමාරු වෙනවද අපිට මේ ස්ථානේ සරසන්න අපි කී දෙනෙක් අපි මෙයා කරනවද? දැන් නම් අපිට බොහොම අඩුවෙන් මේ ස්ථානේ වැඩ තියෙන්නේ කරන්න. ඉස්සර අපිට අපි විශාල ප්‍රමාණයෙන් අපි කරා. නමුත් දැන් මේ කොවිඩ් එක නිසා අපි ගොඩක් වෙහෙසෙන්නේ නැහැ. තනියම කරනවා ඒ දේවල් ගිහිල්ලා. කාපට් එක දාලා මල් ටික සරසලා තනියම කරලා ඇවිල්ලා මොකද කරන්නේ? ආයේ ස්කූල් හයරට යනවා. ආයේ ගිහිල්ලා ආයේ දේවල් ඉවරලා ගිහිල්ලා ගවල්ට ගිහිල්ලා නැවත අර දේවල් අරගෙන හරි මහන්සි. නමුත් මහන්සි වෙන්නේ නැතුව අපිට කීයක්වත් හම්බ කරගන්න බෑ. අපි කියමු මේ කතාව පොඩ්ඩක්. වැන්ද භෝගයේ තෙල් කුලාව දෙක රාජාවලිය 4වෙනි පරිච්ඡේදයේ 1වෙනි පදය. ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලීෂාට මොරගසා ඔබගේ මෙහෙකරු මාගේ පුරුෂයා මලේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන් වහන්සේ කෙරෙහි බය ඇතුව සිටි බව ඔබ දන්නේය. ණයහිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්නට ඇවිත් සිටියයි කීවාය. එලීෂා කතා කොට මම නුඹට කුමක් කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදයි මට කියන්නයි ඇයට කීවේය. තෙල් කුලාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතයි ඇය කීවාය. එවිට ඔහු නුඹ පිළිතට ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් වාජන එනම් හිස් වාජන බොහොමයක් ඉල්ලා ගන්න. නුඹත් නුඹේ පුත්‍රයෝ ඇතුල් වී දොර පියාගෙන ඒ සියලු වාජනවල තෙල් වත් කොට පිරුණු ඒවා පැත්තක තබන්නයි කීවේය. ඔහු ඈ ළඟින් ගොස් ඈතගේ පුත්‍රයෝ ඇතුල් වී දොර පියාගත්තෝය. ඔහු ඈ ළඟට වාජන ගෙනාවෝය. ඈ තෙල් වත් කරාය. වාජන පිරුණු කල ඈ තවත් වාජනයක් මට ගෙනෙන්නයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් වාජනයක් නැතයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුනේය.
එවිට ඈරි දෙවියන් වහන්සේගේ මිනිසයාට දැක්වාය. ඔහුද නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයෝ ආරක්ෂා වෙන්නයි කීවේය. ආමේන්. දැන් ඔබ බලනවා ඉතින් මේ වැන්දුගේ කතාව මම මෙතන 10 පාරක් රෙඩියෝ කියලා ඇති. නේද? මේ වැන්දුගෝයි තෙල් කුලාවයි වැන්දුගෝයි තෙල් කුලාවයි තෙල් කුලාවයි වැන්දුගෝයි වැන්දුගෝයි තෙල් කුලාවයි කිය මෙතන 10 පාරක් රෙඩි කියලා ඇති. හේතුව මොකද? මේ ප්‍රොෆේත පුත්‍රයන්ගේ භාර්යාව එක්තරා ස්ත්‍රියක් ප්‍රොෆේත කෙනෙක්ගේ භාර්යාවක් යනවා එලිසාව හම්බෙන්න. එයාගේ මහත්තයා මැරිලා මැරෙද්දි ණය ගොඩක් තිබිලා තියෙනවා. සමහරවිට ඒ මහත්තයා පාස්ටර් ණය වෙලා තියෙන්නේ නැති. නේද? එයාගේ සේවයේදී ණය වෙන්නේ නැති. එයා මොකද පිරිමි කෙනෙක් එයා දන්නවා එයාට කරන්න පුළුවන් විදියට එයා මම කලාට ජීවත් වෙන්න දී. එයාට ආදායම තියෙන්නේ නැති. නමුත් මේ ඔක්කොම නැවතුනාට පස්සේ අර ණය හිමි ඇවිල්ලා මොකද කරන්නේ? අර භාර්යාවගේ ප්‍රොෆේතගේ භාර්යාවගේ දරු දෙන්න අරයි යනවා ණයට හිලව් වෙන්න. පැහැදිලිද? ණය වෙන්න එපා. මම ඕන කෙනෙකුට කියනවා ඔබට කොච්චර මුදල් හදිස්සිය තිබ්බත් ඔබ ණය වෙන්න යන්න එපා. ඔබ හරියට දෙවියන් වහන්සේගේ පාමුලේ ඉන්න කෙනෙක් නම් දෙවියන් වහන්සේ ඔබට සපයන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට සපයන්න යනවා. මට එහෙම සපයපු දෙවියන් වහන්සේ මම හරි බයයි. එක රුපියලක් මිනිස්සුන්ට ණය වෙන්න. හරි බයයි. ඔබ වගේම කෙනෙක් තමයි මම ස්වර්ගයෙන් පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ පොළවේ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදිච්ච කෙනෙක්. එහෙනම් ස්වර්ගයේ ඉඳලා ආපු කෙනෙක් නෙමෙයි. ස්වර්ගයේ ඉඳලා ආවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. තේරෙනවද? අපේ අම්මගේ තාත්තගේ සංයෝගයක් හැටියට තමයි මම මේ පොළවේ ඉපදුනේ. ඉතින් එහෙනම් ඔබත් මාත් එක හා සමානයි. ඔබගේ මගේ මොලේ එක හා සමානයි. උගත්කම එක හා සමානයි. මොකද උනේ? මේ එලිසා ළඟට එනවා මේ ස්ත්‍රිය දුවගෙන එනවා. අනේ මගේ දරු දෙන්න අරයන්ට යනවා. මට උදව් කරන්න. සමාජයට පාස්සේ එලිසා ළඟ තියෙන්නේ එලිසා ළඟ සල්ලි තියනවා කියලා හිතන්නේ නැති. නේද? මුදල් තියනවා කියලා හිතන්නේ නැති. ඇයි ලොකු සේවයක් කරපු දේවදාසයෙක්නේ. ඇවිල්ලා කියනවා මගේ මේ ණය බේරලා දෙන්න මට උදව් කරන්න. එයා මොනවද කියන්නේ? උඹගේ ගෙදර මොනවද තියෙන්නේ? හලෝ උඹගේ ගෙදර මොනවද තියෙන්නේ? උඹට මොනවද කරන්න පුළුවන් කියලා අහනවා එලිසා අහනවා. උඹට මොනවද කරන්න පුළුවන්? මොනවද වඩ කරන්න පුළුවන්? ඔයාලට මොනවද තියෙන විශේෂ සුදුසුකම්? මොනවද වඩ කරන්න පුළුවන්? මොනවද තියෙන විශේෂ සුදුසුකම්? මොනවාරි දෙයක් මිනිස්සුන්ට කරන්න පුළුවන් නේද? ඔයාලට මොනවද කරන්න පුළුවන් පුතා? උයන්න පුළුවන් නේද? මොනවද කරන්න පුළුවන්? මොනවද සුද්ධ කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන්? ඔබට මොනවද තියෙන්නේ? ඔබලඟ දැන් මල්ලක ඒ ගෑනු කෙනා කියනවා තෙල් ටිකක් තියෙනවා. තෙල් කුලාවක නේද? එහෙමද කියන්නේ? තෙල් ටිකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. තෙල් ටිකක් තියෙන එච්චර කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ මල්ලඟ. තෙල් ටිකක් තියෙන එච්චරයි. අද ඔබ ගෙදරට එලා ඉඳලා ස්වාමීන් වහන්සේ යාත්‍රා කරනවා ස්වාමීන් මට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ කම්මැලියට ආශිර්වාද කරන්නේ නැහැ. උත්සාහ ගන්න ඕනේ. ඔබට උයන්න පුළුවන් කෙනෙක් නම් ඔබ යාත්‍රා කරන එක ඇත්ත. නමුත් ඒ යාත්‍රා කරන ඔබ ගෙදර නිදාගෙන ඉන්න හරියන්නේ නැහැ. උයන්න පුළුවන් කෙනෙක් නම් ඔබගේ අද ආර්ථිකය වැටලා තියෙනවා නම් බත් පාසල් 10ක් හදාගෙන ගිහලා පාරේ තියාගෙන විකුණන්න. ඔබගේ ගෙදර වියදම හරි කවර් වෙනවා. බත් පාසල කීයද ලංකාවේ? ඔව්. විකුණන්න. ඇයි? මම මේ හැමදේම කරලා තියෙනවා. බත් පාසල් විකුණලා නැහැ. නමුත් ඒ හා සමාන දේවල් මම කරලා තියෙනවා. ඉතින් මම ඊට වැඩිය දේවල් කරලා තියෙනවා. මම භාර්යාවත් එක්ක එකතු වෙලා අපි කේක් හදනවා. වෙඩින් කේක් හදනවා. නොයෙක් රස කැවිලි හදනවා. මිනිස්සුන්ට ඒව හදලා දෙනවා.
කීයක් හරි අපි හම්බ කරගන්න. මේ ඉන්දිසල කරපු දේවල්. ලැජ්ජ වෙන අවස්ථාවක් නැහැ. කඩේකින් ගිහින් අහන්න මට පුළුවන් ඉඩියප්ප ටිකක් හදලා දෙන්න. නැත්තම් කඩෙන් ගන්න බෑ කිව්වොත් අද පාරක ගිහිල්ලා ඉඩියප්ප ටිකක් විකුණ ගන්න පුළුවන් මිනිස්සුෙකුට. මට ඒ වගේ ලොකු අදහස් තිබ්බා මේ ඉන්දිසෙල්ලා. මට හරි ආසාවක් තිබ්බා මිනිස්සුෙකුට මේ කඩයක් දාලා උයලා හොඳට කෑම ටිකක් දෙන්න. මොකද ලංකාවේ හොඳ කෑම කන්න කඩයක් නෑ හරියට ගිහින් බැලුවොත්. විශ්වාසවන්තව කන්න කඩයක් නෑ. ඔබට මොනවාද තියෙන ඔබට මොනවාද හැකියාව? මට අහලා බලන්න ඕනේ. පාස්සිස්ට එන්නකෝ අපේ ගෙදර මම හොඳට කන්න උයලා දෙන්නම්. රහට උයලා දෙන්නම්. අපිට දෙන එක නවත්තන්න. ඔබ දැන් උයලා ඔබ ගිහලා පාරේ තියාගෙන විකුණන්න. නැත්තම් ඒ බත් පාසල් 10ක් 15ක් කියලා කඩාල වලට දාන්න මේ මිනිස්සු විකුණලා දෙයි ඔයගොල්ලෝ. බෑ ඒකෝත් ඒ ඉස්සර අපිට ගිහලා පුටුවක් තියාගෙන විකුණන්න. එක දවසක් අසාර්ථක වෙයි. ඔබ මොනවද කරන්න පුළුවන්? ඔයගොල්ලෝ විශ්වාස කරන්න. අපේ ගෙදර සාරිත් අපි පේන්ට් කරලා තියෙනවා. ඔව්. සාරි මේගොල්ලෝ අම්මා කියනවා සාරි ගෙනත් දෙන්න කියලා. මම ඩක්කාලා ගෙනත් දෙනවා. මට සල්ලි නැති වුණා මම මොන හරි කරලා ගෙනත් දෙනවා. සාරි පාක්කයක් විතර ගෙනත් දෙනවා. මොනවද කරන්නේ? කපලා පේන්ට් කරනවා. විකුණනවා. විකුණනවා. සාරියක් ගන්න ඒ දවස්වල 300යි 400යි නිකන් ඔය ජෝර්ජට් සාරි ගන්නෙ. මොනවද ඊට පස්සේ මොනවද කරන්නේ? කපලා පාට කරලා රේන් දාලා විකුණුවාට පස්සේ 1500 2000කට ඒ දවස්වල දෙන්න පුළුවන්. අවුරුදු 15කට ඉස්සෙල්ලා කතාව මම මේ කියන්නේ. ඔබ ඉන්දියාවේ ඉන්න සාරි අඳිනවා 50000යි 60000යි දීලා අඳිනවා. ඒ මිනිස්සුත් කරන්නේ ඔය ටිකම තමයි. ඇයි අපිට කරන්න බෑ? ගෙදරට වෙලා අපි පුරුදු වෙලා තියෙන යාත්‍රා කරා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයි. හැමදේම කරාම එකක් අසාර්ථක වෙච්ච තව දෙයක් කරා. අයි මාල් පෝච්චි මැටි මාල් පෝච්චි ගෙනල්ලා යන තැන ආඩුවට දැක්කොත් මැටි මාල් පෝච්චි විතර නෙමෙයි කිරි හට්ටි තියෙනව නේද? කිරි හට්ටි ගෙදර පේන්ට් කරලා විකුණලා තියෙනවා. කරන්න වැරදියක් නැහැ. අද මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ නිකම්ම ස්වාමීන් වහන්සේට යාත්‍රා කරලා කාටරි අනේ මට උදව් කරන්න කියන තත්ත්වයට අද මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. මේ ඇත්ත කියන්නේ. මගේ ළමයි මෙතන ඉන්න ඒගොල්ලෝ දන්නවා භාගයක් අපි අපේ ගෙදර අපි කරපු දේවල්. කිරි හට්ටිය පවා පාට කරලා අපි විකුණලා තියෙනවා. බලන්න මැටි පෝච්චියට මම කරන හැටි කොහුලණු අරගෙන එළනවා. එළලා පාට කරපුවම මිනිස්සු හරි ආසාවෙන් අරන් යනවා. ගස් විකුණලා තියෙනවා. මල් පැල මොනවද කරන්නේ? වටිනා විචාටි පැලවෙන මල් පැල ලස්සනට ගෙවල් වල අර ඔයගොල්ලෝ දන්නා දියසීරාවට එක එක තැන්වල ගිහිලා පැලවෙන ලොකු අතු වෙන මල් පැල තියෙනවා. ඕවා ගේනවා. ගෙනලා මොකද කරන්නේ? හිටවනවා. හිටවලා කොලේ මෙච්චරක් විතර කොළ දෙක තුනක් එද්දි මම ගිහිලා පොරට අපේ තියෙනවා මට වෑන් එකකුත් තිබ්බනේ. ඒ වෑන් එකේ දාගෙන ගිහිල්ලා ජායල පොලක් තියෙනවා සිකුරාදට. ඒ සිකුරාද පොලේ තියාගෙන විකුණනවා. ඉතින් අර මිනිස්සු හරි ආසාවෙන් ඇවිල්ලා අර ලස්සනට අර මල් පැලේ තියෙනවා. ඔයාලා දන්නවද? ඒ දවස්වල පංගුවක් මල් පැල තියෙනවා 3-4000ට ඉන්නලත් මම දීපු නැතිව තියෙනවා. නේද? අපේ ගෙදර අර එල්ලලා තිබ්බා ඉස්සරහ ලොකු මල් පැල තිබ්බා. මේ වගේ දේවල් ඔබට කරන්න පුළුවන්. මොනවාද ඔබට කරන්න බැරි දේවල් තියෙනවා? මම මේ කතා කරන්නේ අද අපි දෙවියන් වහන්සේට ආශිර්වාද කරන්න කී අපි දෙවියන් වහන්සේගේ පාමුල වැටලා ඉඳලා වැඩක් නැහැ. උන්වහන්සේට යාත්‍රා කරන්න ඕනේ. යාත්‍රා කරලා අපි උත්සාහ කරන්න ඕනේ. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. ඒ ඊටසේ මල් පැලේ විකුණනවා. මල් පැලේ දාන්න මම තවත් පැලකට ගිහිල්ලා අරන් එනවා. කොහු වලින් හදපු පෝච්චි අරන් එනවා. කොහු වලින් හදපු පෝච්චි. ඔය දැකලා ඉතින් මම පෝච්චි දෙනවා කොහු වලින් හදලා. ඒ පෝච්චිය දානවා. එතකොට මේ පෝච්චියේ ෆ්‍රේම් එකක් ඕනේ. ඒ ෆ්‍රේම් එකක් මම හැදුවේ නෑ බෑ. මට හදන්න පුළුවන්. හදන්න නැතුව ඒ ෆ්‍රේම් එකත් මම ගිහිල්ලා හදන කම්පැනි එකකින් ඒ ෆ්‍රේම් එකත් අරන් එනවා. කොහු පෝච්චියේ ෆ්‍රේම් එකක් අවශ්‍යයි. මං කරපු දේවල්. නිකන් ඔබලා හිතන්න එපා මෙතෙන් ඇවිල්ලා මේක පාට උඩින් පාත්ච්ච මිනිහෙක් කියලා මම. පැහැදිලිද? අද දෙවියන් වහන්සේ තුල අපි ආශිර්වාද ලබන්න නම් අපි උත්සාහයක් ගන්න ඕනේ, යාත්‍රා කරන්න ඕනේ. ස්වාමී මේ එලිසා
ආනවා මේ ස්ත්‍රියගේ උපරංග මොනවාද තියෙන්නේ? අද ඔබට මොනවද කරන්න පුළුවන්? ඔබ ගෙදරට වෙලා නිදාගෙන ඉන්න. අද ඔබට තියෙනවා නම් වෑන් එකක් නැත්නම් 3 wheel එකක් තියෙනවා නම් දාන්නකො හත් ඉරව්වේ අර තියෙන්නේ මොනවාද කැප්සයිස් තියෙනවනේ. මොනවාද? උබේ කියලා කැප් එකක් තියෙනවා. නේද? තව එකක් තියෙනවා. මට ඒක මතක නැහැ. මමත් ලංකාවට ගියාම හරි ලේසි. ඉන්න තැන ඉඳගෙන ගහුවා ලොකේෂන් එක කැප් එක ඔන් කරපුවම මෙන්න පොළ ගේ ළඟට 3 wheel එක එනවා. මෙන්න ගේ ළඟට කාර් එක එනවා. මෙන්න ගේ ළඟට වෑන් එක එනවා. ඉතින් අපිට ලේසි නෑ. අපි දන්නවා යන්න ඉස්සෙල්ලා ගාණක් දෙන්න තියෙනවා. නිකන් ඉන්න එපා. නිකන් ඉන්න එපා. ඔබ මොන හරි දෙයක් කරන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ දෑදට ආශිර්වාද කරන්න. මේ මිනිස් මේ ස්ත්‍රිය ඇවිල්ලා එලිසාගෙන් අහද්දී එලිසා අහනවා මොනවද තියෙන්නේ? තෙල් ටිකක් තියෙනවා. එහෙනම් මොනවද කරන්න කියන්නේ? ඔබ ගිහිල්ලා ආල පාල තියෙන ඔක්කොම ගෙවල් වල තියෙන මුට්ටි ටික ආරම්භරේ. අරන් ඇවිල්ලා අර තෙල් කුලාවේ තියෙන තෙල් ටික අරගෙන අර මුට්ටි වලට වක් කරපන්. අම්මට සිරි අපිට කිව්වනම් ටික පොඩි කරගෙන තද වෙලා හරි පාස්ත ජේසු පීඩා එහෙනම් මම ගිහලා ඉන්නවා කියලා කිහිල්ලා ඉවරලා බැන කුණුවarp කියමු නැති එක කුණුවarp කියේ ගෙදෙට්ට එනකම් මම ආවේ උදව්වක් ඉල්ලගෙන මෙන්න මූ කියනවා දැන් මට ගිහිල්ලා අර තියෙන තෙල් බින්ද අරගෙන මේ ඔක්කොම හට්ටි වලට වක් කරපන්නු මට පිස්සුද නැත්තම් මූට පිස්සුද කියලා බැන ඒ ස්ත්‍රිය එදා එලිසට යන්න ඇති. ඇයි? ඒ තෙල් ටික මටත් මගේ දරුවන්ටත් මදිව තියෙන වෙලාවේ මේ පාස්තරයා කියනවා අරගෙන මේක වක් කරපන්නු අර අහල පාන තියෙන වලට මගේ තියෙන කුලාවන් වලටත් වක් කරගන්න මදි. ඒකේ තියෙන්නේ පොඩ්ඩයි. අඩිය කියන්නේ. ඒක අරමක් කරපන්න. උත්සාහයක් ගන්න ඕනේ ජීවිතේ. උත්සාහයක් ගන්න. යාත්‍රා කරලා බුද්ධියක් දිගට හරියන්නේ නැහැ. උත්සාහයක් ගන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ දෑතේ වැඩට ආශිර්වාද කරන්න. මේ ස්ත්‍රිය කී කරුණා. එයා දැනන් හිටියා ප්‍රොෆේතවරයා කියන්නේ ප්‍රොෆේතවරයාම තමයි. අර ආසි රජුරෝ එයාට අවදි වෙති. එයාට වැඩේ සිද්ධ වෙලා ඉවරයි. ඇයි? එයා වෙන මාර්ගයකින් දෙවියෝ හොයන්න ගිහලා ඉවරයි. අපි බංගක් කරාට අපි දෙවියන් වහන්සේ ගැන දැනගෙන අපි නොයෙක් මාර්ග වල යනවා. භයානකයි. දෙවියන් වහන්සේ නම් ඔබට ආශිර්වාද කරේ. ඒ ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ පස්සේ ඉන්න. අද ඔබ ණය වෙලා තියෙන පොලියට දීලා නම් ඔබ ඒ පොලි සල්ලි කපා හරින්න. ඔබගේ ණය දෙවියන් වහන්සේ කපා හරින්න යනවා. ඔබගේ ණය දෙවියන් වහන්සේ කපා හරින්න ණයයි කියලා ඉන්නවා. අද මොනවටද ඔබ ණය වෙලා ඉන්නේ? පැහැදිලිද? ස්වාමීන් වහන්සේගෙන් අනුකම්පාව ඉල්ල ගන්න. ඔබ අද මට ආදායම නැහැ. ඔබ කිය ඔබ තව කාටත් කෝල් කර මට උදව් කරන්න කී ඉඳලා හරියන්නේ නැහැ. ඔබ ළඟ තියෙන දෙයට ඔබ උත්සාහ කරන්න ඕන. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න ඕන. මේ ස්ත්‍රිය ගෙදර ගිහිල්ලා අර ඔක්කොම භාජන ටික ගෙනල්ලා පුතාලා දෙන්නත් එක්ක එකතු වෙලා පුතාලා භාජන අල්ලනවා අම්මා වක් කරනවා. පුතාලා භාජන අල්ලනවා අම්මා වක් කරනවා. කොච්චර තෙල් තිබ්බද? නෑ කුඩා එයා කොච්චර තෙල් වැක්කුරුවද? තෙල් ටිකයි. තියෙන ටික ක්‍රියාවට දාද්දී දෙවියන් වහන්සේ ආශිර්වාදයකට එකතු කරා. හලෙලුයා. ඔබට තියෙන දේවල් ඔබ ක්‍රියාවට නගද්දී දෙවියන් වහන්සේ ඔබගේ දෑතට ආශිර්වාද කරන්න යනවා. හලෙලුයා. ඊට පස්සේ ඒ ස්ත්‍රිය ඇවිල්ලා අහනවා දැන් එයාට තිබ්බනේ හිතුවක්කාර තීරණයක් ගන්න. එයා ගත්තේ නෑ. අද ගොඩාක් ඇදලිවන්ත හිතුවක්කාරයි. දේවදාසය අත දෙනවා. එළියට එන්න. ප්‍රශ්නෙන් මිදෙන්න. රෝගයෙන් මිදෙන්න. පාපයෙන් මිදෙන්න අත දෙනවා. අත දුන්නාට පස්සේ මොකද කරන්නේ? ආයේ පට්ටාරිනවා දේවදාසයා. හොගා අපෙන්නේ අපේ සල්ලි වලින් කියනවා. ඔව්. හැබැයි මටත් ඉතින් ඔය වගේ පාට දාන්න වෙනවා. ඉතින් මට දැන් වැඩක් නැහැ. බාර ගන්න නැහැ.
ඇයි? ස්වාමීන් වහන්සේ තුල මට වෙන ගමනක් දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා. හලෙලුයා. ඊට පස්සේ ඒ දේවදාසයව පට්ට හරිනවා. අර මනුස්සයර අමතක වෙනවා මොන වගේ තැනක ඉඳලා ගාවේ කියලා. භයානකයි. අර ඉස්සෙම කරේ නෑ. දැන් යාට තිබ්බ නේද? මේ දේවදාසය ළඟට මම යන්න ඕනේ නෑනේ ආයේ. මේ තෙල් ටික ඉවර ගන්න දැන් තෙල් තියෙනවනේ අප්පා. පිරෙන්නම හැම අට්ටි මුට්ටි වලන් ඔක්කොම පිරලා තියෙන්නේ. එයා මොනවද කරේ? ආයේ ගියා. දැන් මම මොකද කරන්න ඕනේ? ඕවා ටික ගිහලා විකුණලා ණය ටික බේරගෙන උඹගේ දරුවෝ ජීවත් වෙනවා. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ආමේන්. අපි හැම කෙනෙක්ම නැගිටිමු. ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ නවුකාර අපේ දෙවියන් වහන්සේට නමක් තියෙනවා. ඒ දෙවියන් වහන්සේ නම් නවුකාර දෙවියන් වහන්සේ. කවුද? මේ ලෝකේ නවුවා දෙවියන් වහන්සේ. නවුකාර දෙවියන් වහන්සේව අදහන්න උන්වහන්සේ පස්සේ යන්න ඔබගේ ආගම වෙනස් කරන්න ඕනේ නැහැ. තේරෙනවද? ඔබට කියන්න තියෙන්නේ නවුකාර දෙවියන් වහන්සේ. ආදර ජේසුනි මේ ලෝකෙට ජේසු කියන්නේ ගැලවුම්කාරයා. ජේසු කියන නමේ තේරුම තමයි ගැලවුම්කාරයා මෙසියස් තුමා. ආදර ජේසුනි ඒ ගැලවීම මටත් එන්න ඕනේ. හalleluya. අපි හැම කෙනෙක්ම ඇස් දෙක වහගමු. අපි හැම කෙනෙක් ඇස් දෙක වහගමු මේ වෙලාවේ. අද බලාගෙන ඉන්නදී ඔබ හැම කෙනෙක්ම යාත්‍රා ඉල්ලීම් වලට දැන් කොයි වෙලාවෙද පාස්ටර් යාත්‍රා කරන්නේ? අද යාත්‍රා ඉල්ලීම් වලට යාත්‍රා කරන්නේ නැහැ. ඇයි? හැමදාම අපි හොද මඩේ දානවා. ඔබගේ මඩේ දාපු රෙද්දක් ගෙවිලා ගහපු ගලක් කැඩිලා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. අද ඔබගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. බැස් දෙක වහගන්න. ඔබ ඇස් දෙක වහගෙන ඔබගේ අත් දෙක ස්වාමීන් වහන්සේ තුලට ඔබ දික් කරන්න. දික් කරගෙන ඔබ කියන්නේ. ඔබ අවංකව කියනවා. ඔබ යේසු හඳුනන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔබ කියන්නේ ඔබ ඉන්නා වූ වේදනාව ඔබ කියන්නේ ඔබ ගොඩක් වෙහෙසිලා ඇති. යේසුනි කියන්නේ මම මේ හිතගෙන හිටියට යේසුනි මගේ හිත යට ලොකු වේදනාවක් තියෙනවා. මට මහන්සි. ස්වාමීනි මම වෙහෙසිලා මම දුකෙන් ඉන්නවා. ස්වාමීනි බව කරන්න මට හිතෙනවා මම කරගත්තු මෝඩකමක් කියලා. ස්වාමීන් වහන්සේ කියනවා නුඹගේ ජීවිතය මට බාර දීපන් දරුවා. මට බාර දීපන්. මේ වෙලාවේ ඔබ කියනවා ජේසුනි මම තුලට එන්න මගේ ජීවිතය බාර ගන්න. මගේ ජීවිතය බාර ගන්න කියලා ස්වාමීන් වහන්සේට ඔබගේ ජීවිතය මේ වෙලාවේ බාර දෙනවා නම් ආදර ජේසුනි කියන ඇස් දෙක තද කරගන්න. අරින්න එපා කවුරු. මේ ස්ථානයේ ඉන්න කෙනෙක්වත් ඇස් අරින්න එපා. ගෙදර ඉඳන් අහගෙන ඉන්න කෙනෙක්වත් ඇස් අරින්න එපා. ඇඳ උඩ නිදාගෙන පුදියගෙන අහගෙන ඉන්න කෙනෙක්වත් ඇස් අරින්න එපා. මේ වෙලාවේ ඔබ නිදාගෙන ඉන්න පුළුවන් නම් ඔබ ඇස් අරින්න නැතුව මේක අහගෙන ඉන්න. ස්වාමීන් වහන්සේ කියන ආදර ජේසුනි අද දවසේ මන් තුරට එන්න ස්වාමීන්. මට ඔබ අත්දකින්න ඕනේ. මට ඔබ දැනෙන්න ඕනේ. ස්වාමීනි මට ඒ ගැලවීම ඕනේ. මට ඒ සහනය ඕනේ. මම ගොඩක් වේදනාවෙන් ඉන්නවා. ජේසුනි මට මේ වෙලාවේ උදව් කරන්න. අත් දෙක උස්සලා කියන්නේ දිගාරින්න. හැම කෙනෙක්ම උස්සන්න අත් දෙක. අලුතෙන් ආව පුතත් උස්සලා අත් දෙක උස්සලා කියන්නේ ජේසුනි මාව ස්පර්ශ කරන්න කියලා කියන්නේ. මාව ස්පර්ශ කරන්න මගේ හදවතට ඔබ වහන්සේ එන්න කියලා කියන්නේ. ජේසු අදහන්න කිසිම ආගම් ભેදයක් නැහැ. ಜಾති ભેදයක් නැහැ. ජේසු කියන්නේ ජේසුනේ කියන්නේ පුතේ. ජේසුනේ මගේ හදවතට ඔබ එන්න මේ වෙලාව. ජේසුනේ මට උදව් කරන්න. මට ආශිර්වාද කරන්න. ජේසුනේ මට උපකාර කරන්න ස්වාමීනි. මේ වෙලාවේ ඔබ වහන්සේ මං ගැන සලකන්න තාත්තේ. ස්වාමීනි මේ වෙලාවේ ඔබ වහන්සේ මට උදව් කරන්න. ස්වාමීනි ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න මේ වෙලාවේ. ජේසුනේ ඔබ වහන්සේ ස්වාමීනි මං ගැන සලකන දෙවියන් වහන්සේ. ස්වාමීනි මේ වෙලාවේ ස්වාමීනි ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න ආදර තාත්තේ. ජේසුනේ උදව් කරන්න. ස්වාමීනි මගේ ජීවිතය ඔබට බාර දෙනවා. ජේසුට බාර දෙන්න මේ වෙලාවේ. ආදර ජේසුනේ මගේ ජීවිතය බාර දෙනවා. මං කරන්නා රැකියාව බාර දෙනවා ස්වාමීනි. ස්වාමීනි රැකියාව ඔබ ස්වාමීනි ව්‍යාපාරයක් වේවා. ස්වාමීනි ස්වයං රැකියාවක් වේවා. ස්වාමීනි කැප වෙලා කරන රැකියාවක් වේවා.
මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් මගේ රැකියාව බාර දෙනවා. මම ස්වාමීන් ඒ ස්ථානය වෙනස් කරන්න. මම කැමති රැකියාව ඔබ වහන්සේ මට දෙන්න. හalleluya. 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 ජේසුස් කියන්නේ බලන්නද මම මේ රටට ඇවිල්ලා මට හම්බුණු පළවෙනි රැකියාව තමයි ගෙවල් වල වැඩ කරන්නත් ඒ වගේම සුද්ධ පවිත්‍ර කරන්නත් ඒ වගේම ඊට රෙස්ටුරන්ට් එකක වැඩ කරන්නත් මට හරි අමාරුයි. මම ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි මට මේ සුද්ධ පවිත්‍ර කරන දේවල් කරන්න බෑ. මට මේ රෙස්ටුරන්ට් වල වළං හොදන්න බෑ. මට ආස රැකියාව මට දෙන්න ජේසුනේ කියලා මම උන්වහන්සේට යාචනා කරා. මම ඒ රැකියාවට යන්නේ උදේ 9ට ගෙදර එන්නේ රෑ 1ට ඇවිල්ලා උන්වහන්සේට බණගාලා අධ්‍යක උස්සගෙන උන්වහන්සේට යාචනා කරද්දී රෑ 2යි 3යි මම යාචනා කරා. නැවත මම 9ට වැඩට ගියා. පැය 2ක් 3ක් මම නිදාගත්තා. නිදාගෙන මම නැවත රස්සාවට ගියා. ආවේ පාන්දර 1ට. නමුත් මම උන්වහන්සේට යාචනා කරා. මාස 4ක් ගියා. උන්වහන්සේට මම යාචනා කරා. අවුරුද්දක් යනතන දෙවියන් වහන්සේ මගේ රැකියාව වෙනස් කළා. හalleluya. මට ආශිර්වාද කරා. ඒ දෙවියන් වහන්සේව ආශිර්වාද කරන්න යනවා. ඒ දෙවියන් වහන්සේව ආශිර්වාද කරන්න යනවා. ඔබගේ මාවත උන්වහන්සේ විරුද්ධ වෙනස් කරන්න යනවා. ඔබගේ වේදනාව තුලින් උන්වහන්සේව හොයන්න. ඔබගේ වේදනාව තුලින් උන්වහන්සේට යාචනා කරන්න. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ වෙනස් කරන්න යනවා. වෙනස් කරන්න යනවා. මගේ ජේසු මට විශ්වාසයි. ඒ ජේසු ඔබට ආශිර්වාද කරන්න යනවා. මට ඒක විශ්වාසයි. හalleluya. ඕරි මාසිකන බලවල. හalleluya. ඕරි මනදලේ. ඕ ජේසුනේ වලසිත වේවා. හalleluya. ප්‍රශංසා වේවා. මහිමය වේවා. හalleluya. ස්තේව හalleluya. ජේසුද ස්වාමීන් වහන්සේ කියන්නේ ජේසුනේ මට ඔබ දකින්න ඕනේ. ජේසුද කියන්නේ ස්තේව ආගෙන මට දකින්න ඕනේ. ඇත්තටම පුතේ ඇත්තටම දුවේ අද මම පුටුවක මේසෙක ඉඳගෙන මම රැකියාව කරනවා. මම අද මේ රටේ කාර්මිකයෙක් හැටියට කාර්මිකයෙක් කියන්නේ ඉංජිනේරු කාර්මිකයෙක් හැටියට මම වැඩ කරනවා. අද දෙවියන් වහන්සේ මට මේ ආශිර්වාද කරලා තියෙනවා. අලුත් නිපැයුම් කරන්න උන්වහන්සේ මට ආශිර්වාද කරලා තියෙනවා. මම එදා මේ රටේ ඉඳී මම ආවේ ගෙවල් වල වැඩ කරන්නත් මම ආවේ රෙස්ටුරන්ට් වල වළං හොදන්නත්. නමුත් මම ස්වාමීන් වහන්සේට මම යාචනා කරා. මම පාන්දර 1ට ගෙදර ඇවිල්ලා ඒ රෙස්ටුරන්ට් එකේ වැඩ කරලා ඉල ගෙදර ඇවිල්ලා අද්දක උස්සගෙන ඉන්නවා. මට යාචනා කරන්න අමාරුයි. මම සැටලයිට් එකේ යනවා යාක්ෂාවල් ඉස්සර ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. ඒ යාක්ෂාවල් දාගෙන මම අද්දක උස්සගෙන දඩ ගහගෙන පාන්දර 2 3 වෙනකම් මම යාචනා කරනවා. අර වළං හොදලා ඇවිල්ලා ඒ වෙහෙස බැලුවේ නැහැ. මොකද මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ කියලා මම යාචනා කළා ස්වාමීන් වහන්සේට. හalleluya. මොකද මම දන්නවා මම අදහන දෙවියන් වහන්සේ මේ ලෝකේ නවව දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ කියලා. උන්වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරා පුතේ. මම පැය 2 3යි නිදාගත්තේ. නැවත මම 9ට නැගිටලා ඒ රෙස්ටුරන්ට් එකේ මම වැඩට ගියා. වළං හොදන්න ගියා. මගේ ඇඟිලි ගෙවුණා. නියපොතු ගෙවුණා. නමුත් මම ස්වාමීන් වහන්සේ මට මාස 4ක් ඇද්දී මගේ රස්සාව වෙනස් කරා. මගේ රස්සාව වෙනස් කරා. හalleluya. මගේ රස්සාව වෙනස් කරා. ඊට අවුරුද්දකට පස්සේ මම ඉල්ලපු මේ රස්සාව ස්වාමීන් වහන්සේ මට දුන්නා. ආමේන්. හalleluya. දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා අපි දකිනවා. හalleluya. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා අපි අහනවා. ඉහළ අහසේ මේ පොළොව තලේ ස්වාමීන් වහන්සේගේ බලවත් ක්‍රියාව දකින්න යනවා. අද ඔබ කැමතිද බලවත් ක්‍රියාව දකින්න? ආමේන්. ස්වාමීන් වහන්සේ කියන්නේ ජේසුනේ මම කැමතියි ඔබගේ බලවත් ක්‍රියාව දකින්න. හalleluya. ස්වාමීන් වහන්සේ තුළ හැබැයි බාර වෙන්න පොරොත්තු වෙන්න ඒවා ස්වාමීන් වහන්සේ නිතු කරන පිළිස. හalleluya. ඔබ බාර වෙනවා නම් ස්වාමීන් වහන්සේ කියනවා නම් ස්වාමීනි මගේ ජීවිතය වෙනස් කරන්න. මම දවස් 7ක් එක දිගට යනවා. මාස 3ක් එක දිගට යනවා. අවුරුද්දක් මම එක දිගට යනවා. ස්වාමීනි මම බලාපොරොත්තු වෙන රැකියාව ඒ ආර්ථිකය ස්වාමීනි මන් තුල ගමන්ට අපි වසර කුරුලේ මේ ආශාව කරනවා.
දවස් කියන්නේ මේ ආතරම මසලා කුරුලේ කැපවෙන්න යනවා. ස්වාමිනී මගේ ජීවිතේ බලවත් දේ කරන්න කියලා උන්වහන්සේ බලවත් දේ කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. හොරි බබා බබා හරි වනදලේ බෙලේ. හලෙලූයා ස්වාමිනී. ඔබට මහිමය වේවා ජේසුනේ. ඔබට ගෞරව කරනවා තාත්තේ. හලෙලූයා. ස්වාමිනී ප්‍රශංසා වේවා. මගේ ජීවිතේ බලවත් දේ කරන්න ආදර තාත්තේ. බලවත් දේ කරන්න ස්වාමිනී. හලෙලූයා. රබෂි කල බල. හොරි බනදල බල. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි කායනා කරමු. විදුගේ බලවත් පියා සැමදාන මාගිනවා විදුගේ පුදුම පියා සැමදාන මට පේනවා විදුගේ බලවත් පියා සැමදාන මාගිනවා Devidunge pudum piya Samadam mat peenawa Nihana hase polo tale pudum devidun karai Nihana hase polo tale pudum devidun karai Oh Swami, පුදුමනේ මාතුල කරන්න මේ වෙලාවේ. ජේසුස් කියන්නේ අද නිකල්ලා. ආදර ජේසුනේ පුදුමනේ බලවත් පියාව මාතුල කරන්න සියවන්නේ කියලා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ මේ වෙලාවේ පුදුම පියාව බලවත් පියාව උන්වහන්සේ කරන්න යනවා මේ වෙලාවේ. හalleluya. බලවත් පියාව උන්වහන්සේ කරන්න යනවා මේ වෙලාවේ. හalleluya. උන්වහන්සේ කියන්නේ පුදුම පියාව බලවත් පියාව මාතුල කරන්න ජේසුනේ. Hallelujah. Holy Mercy kala bala. Hallelujah. Prasansa veva. Mahime veva deviyene. Jesu namala sanna. Balawat priya madula karanna. Mada voice rakitto kyanne velave. Kyanne Jesu re. Mada voice rakitto ne velave. Holy bala. Holy Mercy kala bala. Mercy kala. Hallelujah. 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 Holy Manakintone, Jessune, Manasa Verma, Obaga Pudu Piala, Malava Piala, Dan, Mechivide, Setone, Riva Shika,
වැටින්න මාවට කෙරු පියතුමනි ඔබමයි නැතු ලෝකයේ මාසුර කෙරු දෙවිදුන්ගේ බලවත් ක්‍රියාව මම දකින්නට මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ දකින්නට විශ්වාසී කරන බලවල හාලෙලූයා ජේසුගේ බලවත් ක්‍රියාව මම දකින්න විශ්වාසයෙන් ඉන්නේ ජේසුගේ බලවත් දකින්න උනාසගේ බලවත් ක්‍රියාව මම දකින්න මගේ ජීවිතේ මම දකින්න ජේසුගේ බලවත් ක්‍රියාව මම දකින්න ස්වාමී ඒ බලවත් ක්‍රියාව මම දකින්න හාලෙලූයා 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 Hallelujah. Swami Prasansa Deva. Prasansa Deva. Mahiniya Deva. Amen. Amen. As sarin depa. As vahagani. Swami Vansige Aatme. Me vela Bhuma Madhye Sari Sarame Deva. Hallelujah. Hallelujah. Baba Shikara Bala Bala. Hallelujah. මට දැනෙනවා ඒක මේ වෙලාවේ මේ ස්ථානයේ උන්වහන්සේගේ බලවත් ක්‍රියාව වෙමින් පවතිනවා මට දැනෙනවා ඒක හාලෙලූයා උන්වහන්සේගේ ආත්මය මේ ස්ථානයේ ක්‍රියා කරමින් ඉන්නවා හොරබා ශිකරවා හොරබා බබා නිවනදලේ වෙලේ හැම කෙනෙක්ම උන්වහන්සේගේ හදවත දෙන්න මේ වෙලාවේ රීමා ශිකර බල හාලෙලූයා ඕ ස්වාමීන් මට දැනෙනවා මම මේ ස්ථානයේ නමස්කාරය යන වෙලාවේ මට දැන් තමයි ඒක දැනෙන්නේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ඒ බලවය මට දැනුණා මම ඉඳගෙන ඉඳි මම හිටගෙන ඒ ස්ථානයේ පුටුව තිබ්බ තැන ඉඳගෙන ඉඳි මට ලොකු හුලක් පාරක් මගේ මූණ හරහා මට යනකොට දැක්කා මම බැලුවා කවුද මං ඉස්සරහ පිටින් ගියේ කියලා මට දැන් දැනෙනවා ඒ ආත්මයන් වහන්සේ අපේ මැදියේ අපේ ඉස්සරහ පිට අපිව පසු කරමින් උන්වහන්සේ ගමන් කරමින් සිටියා කියලා මේ වෙලාවේ මේ ස්ථානයේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ සැනසීම ඔබ මේ වෙලාවේ ලබන්න මේ වෙලාවේ හැම කෙනෙක්ම ලබන්න මේ වෙලාවේ ලබන්න ඕ රිවා ශිකල බලව හalleluya ස්වාමී ඕ ජේසුවේ ආත්මයන් වහන්සේ ඕ මාව ස්පර්ශ කරන්න කියලා කියනවා ඒ සුභාත්මයන් වහන්සේ
වහන්සේගේ ස්පර්ශය මේ වෙලාවේ ඔබ මන්දියේ සුදාන්ත
ගෙවල් දොරවල් නැති අය වෙනුවෙන් යාච්ඡා කරනවා තාත්තේ. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න මේ වෙලාවේ
යම් කිසි කෙනෙක් කියනවාද මට ගෙයක් ඕනේ මට ඉඩමක් ඕනේ කියලා මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ස්වාමී යම් කිසි කෙනෙක් කියනවා මම යාචනා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි මේ වෙලාවේ මට ආශිර්වාද කරන්න කියලා ස්වාමීනි දෙවියන් වහන්සේ මේ වෙලාවේ බාර කරන්නා වයි බාර කරන ස්වාමීනි ඔබ වහන්සේට ආශිර්වාද කරන්න යේසුස්ගේ නාමයෙන් තමන්ගේ පවුලේ අයගේ ගැලවීම උදෙසා මම යාචනා කරන්න යනවා ඔබගේ සහෝදර සහෝදරිය අම්මා තාත්තා ගැලවීමට ඇවිල්ලා නැත්නම් ඔබගේ නෑදෑයෝ ගැන ඔබ යාචනා කරන කෙනෙක් නම් ඔබ වෙලාවුන්ගේ නම මතක් කරන්න යේසුනේ ඔබ වහන්සේගේ අස්සේ මම බාර කරනවා මේ අවුරුද්ද ඇතුළත ඔබ වහන්සේ උන්ට ගැලවීම ලැබෙන්න සලස්වන්න කියලා යාචනා කරනවා යේසුනේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබ වහන්සේ කියනවා පවුලකින් එක්කෙනෙක් ගැලවුණාද ඒ පවුලම ඔබ වහන්සේ ගලවනවා කියලා ඒ ආශිර්වාදය යේසුගේ නාමයෙන් නිරාශ වෙනවා කියලා මම යාචනා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් රැකියා නැති අය ඒ වගේම ආර්ථිකේ කඩා වැටලා තියෙන අය ව්‍යාපාර කඩා වැටලා තියෙන අය ගැන මම මේ වෙලාවේ යාචනා කරනවා සුදෝ බලවත් දෙවි පියාණනි ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා මම යාචනා කරනවා දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ කරුණාව පුදුම ප්‍රේමය ඔබ වහන්සේ තවල ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කරුණාව ඔබ වහන්සේ මේ වෙලාවේ නිදහස් කරන්න යේසුනේ මේ රැකියාවල් නැතුව ඉන්නව ආර්ථිකේ වැටලා ඉන්නව ස්වාමීනි යනවාසේ ව්‍යාපාර වෙන්න ඉන්නවා අයට ආශිර්වාද කරනවා වද වචන අනුව ඕම් දෙවියන් වහන්සේගේ ජීවිතය අඩගස්සා ගන්නේ ඔබ වහන්සේට ආශිර්වාද කරනවා නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට මේ වෙලාවේ මේ යාත්‍රාවට සම්බන්ධ වුණා හැම කෙනෙක් බාර කළ යාත්‍රා කරනවා මේ ස්ථානයේ ඉන්නව දුවා දරුවද ඒ වගේම ස්වාමීනි අන්තර්ජාලය මගින් එකතු වෙලා ඉන්නව දැන් මාස ස්වාමීනි විදේශ රටවල විශේෂයෙන් ස්වාමීනි මේ වසංගත කාලේ ඉර වෙලා ඉන්නව අයගෙන යාත්‍රා කරන ආරක්ෂා කරන්න රැකවල් කරන්න ආශිර්වාද කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ දෑත ඔසවන හැම කෙනෙක්ම ඔබ වහන්සේ ගලවන්න කියලා මම යාත්‍රා කරනවා ස්වාමීනි ආශිර්වාද කරනවා සියල්ල ඔබ වහන්සේගේ අස්තර බාර කරනවා මේ ආශාව කරගන්න දුන්න කරුණාව නිසා ඔබ වහන්සේ සුදි කරනවා හෙට දවසේ දෙවියන් වහන්සේ ස්වාමීන් මේ ස්ථානයේ අපි නමස්කාර දෙව මේ කරන්න ඔබ වහන්සේ අපිට කරුණාව දෙන්න කියලා ආශා කරනවා ස්වාමීන් පැමිණෙන්න කිසි බාධකයක් නැතුව දුර සිට පැමිණෙන්නව දෙවියන් වහන්සේ අපේ ස්වාමීන් දිලාන් පුතා ඇතුලේ පවුල බාර කරනවා ඔබ වහන්සේ ආශිර්වාද කරන කිසි කරදරයක් නැතුව මේ ස්ථානයේ එන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න මේ වගේම මේ ස්ථානයේ දැනවස අනිකුත් අයද මේ මිලාන දේශයේ අයද ඔබ වහන්සේ ආරක්ෂා කරලා ආශිර්වාද කරන්න කියලා ආශා කරනවා අන්තර්ජාලය මගින් එකතු වෙනව අයද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා ආශා කරනවා සියල්ල ඔබ වහන්සේගේ අස්තර බාර කරනවා කැප කරනවා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා ඒ වගේම ස්වාමීන් මේ ස්ථානයේ අදවසේ ආවා මේ පුතාට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔහුගේ බලාපොරොත්තු වල ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා ආශා කරනවා සියල්ල ඔබ වහන්සේගේ අස්තර බාර කරනවා කැප කරනවා නාසරිත යේසුස් වහන්සේගේ නාම නිසාය ආමෙන් පියාණන් වහන්සේ කරුණාව පුත්‍ර යේසුස් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමග මතු සදාට අප සමග පවතිනසේක්වා යන් සාමෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා ජේසු පිටයි